මෙරුන් විරාජිත සමන්විය බුද්ධ රාජන් ශ්‍රීදන්ත සාගර සමන්විය ධම්ම රාජං සත්කුල පබ්බත සමන්විය සංඝ රාජං සිරි බුද්ධ ධම්ම ගුණ සංඝ වරන් නමාමි. මුවාග හසරැලි සිත තුල නැත්නම් වදනක බුදු බව හද තුල නැත්නම් අනුන්ගේ දියුණුව උහුලන් නැත්නම් නිවන් ලබන්නට කොහේද වත්කම්. වැනුවා නම් බුදු ගුණ වැනුවාමය, තනුවා නම් තම සිත තනුවාමය. අද බිහිදොර ආරම්භයේදීම ඔබට හිතේ මේක කවි මඩුවක්ද කියලා. අද කවියට කවියක් ආරම්භයේදීම කවි ගායනා කරවලා සුගායනීය කවි ගායනාවකින් අද අපේ බිහිදොර වැඩසටහන ආරම්භ කරේ. නිවන්දොර රුවන්දොරට ඉවර කරන බිහිදොර ඔබ දන්නවා සංකර සමාජයෙන් බෝසත් සමාජයකට ඔබ කැඳවාගෙන යන වග. අද අපි බලාපොරොත්තු වෙනවා කාලීන මාතෘකා කිහිපයක් පිළිබඳව බිහිදොර වැඩසටහනෙන් කතා බහ කරන්න. අද අපේ වැඩසටහනට වෙනදා වගේ සහභාගී වෙනවා පසුගිය වැඩසටහනේ බොහෝ දෙනා ඇහුව කාරණාවක් ඕ ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයේ කරු සභාපතිතුමා ඔන්න අද අපේ වැඩසටහනට සහභාගී වෙලා ඉන්නවා. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ කරු සභාපති පූජා උත්තම පූජා මහා මෛත්‍රී ධර්ම යාත්‍රා පදනමේ නිර්මාතෘවර දේශමාන්‍ය නිහල් විජේරත්න මෙතුමාව ආදරයෙන් ගෞරවයෙන් ආරම්භයේදී පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ජාත්‍යන්තර උපදේශක සහ ඇමරිකාවේ කැලිෆෝනියාවේ පරිසර සමාහිත පදනමේ නිර්මාතෘවර ගරු සභාපති ආනන්ද මායංකන්ද මෙතුමාව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ආරම්භයේදීම සුගායනීය කවි ගායනාවකින් අපේ වැඩසටහන රසවත් කරේ අංගම්පොර ශිෂ්‍ය ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයේ හම්බන්තොට කණ්ඩායම් නායකයා හැටියට කටයුතු කරන ඒ වගේම හෙළ වෛද්‍ය විද්‍යා ගවේෂක තරංග වලිමුනිගේ සහෝදරයවත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. නිහල් විජේරත්න මැතිතුමනි අපි බොහෝ වෙලාවට මේ බිහිදොරෙන් කතා කරන මාතෘකා අතර මේ කර්මය පිළිබඳව බොහෝ වෙලාවට අපෙත් එක්ක බද්ධ වුණ මාතෘකාව කර්මය සහ ධර්මය. අපි කොහොමද අද වැඩසටහනට ඔබතුමාගේ ප්‍රවේශය පූර්විකාව ලබා දෙන්නේ? අද වැඩසටහනට ඔබතුමාගේ ප්‍රවේශය ආරම්භයේදීම දැනගන්නට කැමතියි. පළමුව TNA රූපවාහිනී සංස්ථාවේ ගරු සභාපති සාන් වික්‍රමසිංහ මැතිතුමත් ඒ වගේම අපේ චාමික මුන්සිංහ මහත්මයා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයත් ඒ වගේම අද මේ වැඩසටහනට පැමිණි අපේ මාහිංකඩ මහත්මයා අයිබෝවන්. ඒ වගේම මගේ හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක තරංග පුතුණා අයිබෝවන්. ඉතින් පුතුමා මගෙන් කර්මය ගැන ඇහුවේ මොකද මම ඇත්තෙම ගිය පාර තමයි ගැන උත්තරයක් දෙන්න බලාගෙන හිටියේ. නමුත් මම අදිසි කරුණක් නිසා ඉන්න බැරි නිසා මම ස්වාමීන් වහන්සේටත් මාහිංකන්ද මහත්මයාටත් අමිල විජේරත්න පුතුණන්ට තේමන්ද දැනුම්වත් කරා. හැබැයි කතා කරලා තිබුණා නේද අපේ ධර්මය ගැන කතා කරලා තිබුණා. මොකද කියලා හේතුව ඕන කෙනෙකුට පුළුවන් ශාමික මහත්තයා මගේ Facebook එකේ හැරේ කමෙන්ට්ස් දාන්න Tamante යම් කිසි දෙයක් දැනගන්න අවශ්‍ය නම්. ඒක මට දැක්ක ගමන් පේනවා මේක තමන්ට අවශ්‍යතාවයක් උඩ නේද අහන්නේ කියන සියලුම කමෙන්ට්ස් තෝරගෙන ඒවා අපි බිහිදොර මාතෘකාවක් හැටියට ගන්නවා මාහිංකන්ද මහත්තයා. හොඳයි නේද? මොකද මේ අවස්ථාව දෙන්න ඕනේ නේද චාමික මහත්තයා? ඒ වගේ එක නෝන කෙනෙක් කතා කරලා තිබුච්ච දෙයක් තමයි කර්මය ගැන. කර්මය ගැන කතා කරනකොට චාමික මහත්තයා අපිට කතා කරන්න පුළුවන් බුද්ධ දර්ශනය තුල මුළු විශ්ව ධර්මතාවයත් එක්කම තේරෙනයි කියන එක. මුළු ලෝකයේත් එක්කම එහෙම නේද? දැන් අද මුළු ලෝකයේත් එක්ක බැලුවත් අද බලන්න අද මුළු ලෝකෙම අද මේ කොරෝනා වලින් එක එක දේවල් වලින් අද මිනිස්සු බැට විදින හැටි නේද? ඒකත් කර්මයක් නෙමෙයිද? දැන් රටක් හැටියට ගන්නකො බලන්න. දැන් අද රටවල් වල හැටි ගත්තම අද 98%ක්ම නේද? 99%ක්ම නේද? මේ රෝගෙට ගොදුරිලා තියෙනවා. ඉතින් මට සමස්තයක් ගත්තම එක බෞද්ධ රටයි ටිකක් ඒකෙන් මිදිලා තියෙනවා. මම දන්න විදිහට භූතානිය විතරයි. ඒක භූතානිය කියන සම්පූර්ණම නිර්මාංශ රටක්. ඉතින් අද ඒක ආදර්ශයට ගත්තොත් තමයි අනිත් කෙනෙකුට හැදෙන්න පුළුවන් කියන එකත් කියනවා. මොකද අපේ ලංකාවත් බෞද්ධ රටක් වුණාට දැන් අද ටික කාඩ්බෝඩ් බෞද්ධය වැඩි වෙලා වගේ පේනවා. තේරෙනවා කියන එක. නැත්තම් අද මේ රට මේ තත්ත්වයට වැටෙන්න කිසිම හේතුවක් නැහැ මාහිංකන්ද මහත්තයා. දැන් ගිය පාර අපේ ස්වාමීන් වහන්සේ කියන මම මේ චාමික මහත්තයා වැඩසටහනක් රෙකෝඩ් කරලා මගේ කාර් එකේ ආයේ මම මගේ නෝනද කොහෙද ඇහුවා. ඒ ඇමරිකාවේ ඉන්න මිනිසුන්ගේ මනසත් අපේ රටේ මිනිසුන්ගේ මනසත් අතර වෙනස. ඒතර ස්වාමීන් වහන්සේ කිව්වා ඒ රටේ මිනිස්සු කොනවා වුණත් කෑවා බිව්වා මනස අර ආතතිය කියන එක නෑ කිව්වා. ලංකාවේ ආතතිය වැඩි කිව්වා. ඉතින් හරිනේ.
නේද? චාමික මහත්තයා. එතකොට දැන් ඒකේ අනිත් පැත්ත නේද වෙන්න ඕනේ. ඈ මේක බෞද්ධ රටක් හැටියට බුද්ධ දර්ශනයේ තියෙන රටක් හැටියට ඒකේ අනිත් පැත්ත නේ මේ මහින්කන්ද මහත්තයා වෙන්න ඕනේ. ඔව් නමුත් වෙලා තියෙන අනිත් පැත්ත. ඉතින් ඒකේ රටක් හැටියට බැලුවා දැන් අපේ රටක් හැටියට ගත්තත් දැන් අපි නිතරම කියන කන්නේ චාමික මහත්මයා මේ මිනිසුන්ගේ කර්මයන් ගැන දැන් බලන්න මම කිව්වා රට ඇරිලා සති දෙකක් යනකොට මම කිව්වේ නැද්ද දියේ ගිලින් කොච්චර මැරෙයිද? වාහන ඇක්සිඩන්ට් වලින් කොච්චර මැරෙයිද? එතනින් ගියාම මේ කැන්සර් එකෙන් කොච්චර මැරෙයිද? හાર્ට් ඇටැක් වලින් කොච්චර මැරෙයිද? දැන් ආයිත් අර ඒවා පරණ තත්ත්වයක් ඉක්ම යන තත්ත්වයක් රටේ දකින්න තියෙනවද නැද්ද මං අහන්නේ එච්චරයි. දැන් අපි බොරුවට කොරෝනා ගැනම කතා කරනවනේ. ඔව්. කොරෝනා ගැනම කතා කරනවා. ඉතින් ඒ සියල්ලම කර්ම ශක්තිය මේ ඇත්තම ගොඩක් මේ ditta ධම්ම වේදිනේ වශයෙන් මිනිස්සු අද හරියට දුක් විඳිනවා. මේ ළඟදී දවසක් මා හිතවත් මේ පවුලක් එයාගේ අක්කාගේ පුතා මේ ළඟදී විවාහ වුණේ ශාමික මහත්තයා තරුණ ළමෙක්. මා හිතේ එයාගේ ඒ තරුණ ළමයාට ගෑනු ළමයටත් බබෙක් හම්බෙන්න ඉන්නවා. එතකොට ඒ තරුණ ළමයාගේ අම්මා අදිසියේ ශල්‍ය කර්මයකට හොස්පිටල් එකේ ඇඩ්මිට් කරා. නමුත් ඒ තරුණ ගෑනු ළමයා ඒ අම්මව බලන්න යන්න දුන්නේ නැහැ. මම මේ සමාජයේ මේ කර්ම ශක්තියින් ගැන මම මේ පෙන්නන්නේ. තේරෙනම නම් ගම් කතා කරන්නේ. ඒ තරුණ ගෑනු ළමයා ළමයෙකුත් කුසේ ඉන්නවා. ඒ අතර තමන්ගේ මහත්තයාගේ අම්මා හොස්පිටල් එකේ ශල්‍ය කර්මය අම්මා බලන්න යන්න දුන්නේ නැහැ. බලන්න කොච්චර පාපයක්ද කියලා. ඉතින් කොහොම හරි දැන් දවස් 7ක් නැහැ. ඒකේ කර්මය මොකද උනේ? ditta ධම්ම වේදිනිය වශයෙන් ඒ අහිංසකයේ පිරිමි ළමයාටම පරිසම් දුන්නා. යන ගමන් ඇක්සිඩන්ට් වෙලා එතනම මලා. ඒක වෙන්න සමහර විට පෙර සංසාරේ පින් මදි ඇති. බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යත්වය ලැබුවා. එහෙම නේද? නමුත් දැන් සමහර අයන්ට කර්මය පරිසම් දෙන්නේ නැහැ ඒ විදිහට. ඒගොල්ලෝ කාලයක් යනවා. ඒගොල්ලන්ගේ පින බලවත්. එහෙම යනට කාලයක් යනවා චාමික මහත්තයා. ඇවිල්ලා අර ග්‍රහය මාරුච්ච ගමම්ම උතුරු දකුණු හොයන්න බැරි වෙන හම්බ වෙනවද නේද? ඒ නිසා කාටවත් මම කියන්නේ එකම උපදේශයයි මේකෙන් දෙන්නේ. මොන ප්‍රශ්න ආවත් තමන්ගේ වේදනාවට මොනවාරි කියවන්න පුළුවන්. නමුත් කිසි කෙනෙකුට වෛර කරන්න එපා කියන එක. තේරෙනවද? ඔබතුමා කියන කාරණාව අර තියෙනවනේ බොහෝ වෙලාවට මේ සමහරුන්ට මේව පළ දෙන්නේ නැහැ. මොකද මේවා ditta ධම්ම වේදිනේ පළ දෙන්නේ නැද්ද කියලා සමහරු අහනවා. ඒ වුණාට අර කිරි වුණත් මිදෙන්න යම් කාලයක් ගත වෙනව නේද? හැලියේ හොද්ද නටන ගන්නේ කකුලෝ දඟලන්නේ. ඒ හින්දා ඒකට යම් කාලයක් යනවා. ඒ හින්දා අපි ඉතින් ඒකට කාලයට හැමදේම බාර කරලා නිහඬව ඒක බාර දීලා බලන් ඉන්නව නේද? දැන් ඔබතුමා කියන කතාව කරාම දැන් සමහරව අපෙන් අහන ප්‍රශ්න තමයි ඔබතුමාලා මේ කර්මය ගැන කතා කරත් මස් මාළු කන්න එපයි කියලා කතා කරත් දැන් ඔබතුමාලම කල්පනා කරලා බලන්නකෝ දැන් අහවල් යම් කිසි පුද්ගලයෙක් කී දෙනෙක් අපිට ගන්න උදාහරණයට අරගෙන කියලා බලන්න දැන් මේ මිනිස්සු යන්නේ ලක්ෂ 500 බෙන්ස් එකේ ලක්ෂ 600 ප්‍රාඩෝ එකේ නැත්නම් ඔහොම කියලා බලන්න මේ මිනිස්සුල් මෙච්චර කෝටි ගණන් ගෙවල් තියෙනවා. නමුත් මේ මිනිස්සු කරන්නේ මොකද? තනි කර හොර වැඩ, බාර්, එහෙම ගියාම කුඩු බිස්නස්. හරි. ඊටත් ඒ වගේ මේ කියන්නේ මේ තර්ඩ් ක්ලාස් කිව්වොත් හරිනේ. ඔව්. දැන් සිංගල් භාෂාවෙන් කිව්වොත් 2.50 වැඩනේ. බාලපන්ති වැඩ. වෙතන 7.50 කරගන්න කියලා තියෙනවා. ඉංග්‍රීසියෙන් කිව්වොත් තර්ඩ් ක්ලාස්. සමහරවිට කියන අන්ඩර්ග්‍රවුන්ඩ් වැඩ කියලා නේද? ඉංග්‍රීසියෙන් කියන තර්ඩ් ක්ලාස් කියලා. සිංහලෙන් කියන 2.50 කියලා. නේ එතන 7.50 කරගන්න කියලා. හරි. එතකොට ආනවා ඇයි එයාලට විතරක් මේ හොඳ මේ ඒගොල්ලන්ට පරිසම් දෙන්නේ නැද්ද? දැන් ඔබතුමා ඒකනේ ඇහුවේ. ඒක තමයි ඒක හේතුව මොකද දන්නවද? ඒ පුද්ගලයා මනුස්සත්වයක් ලැබුවත් බුද්ධෝත්පාද කාලයක මනුස්සත්වයක් ලැබුවත් ඒ ලබන්නත් මොන තරාතිරිමි වැඩ කරත් එතන පිනක් තියෙන්න එපා. ඒ පින තුල යා ඒක ආත්මය ලැබුවා. මුදල් කෝටි ගණන් ලැබුණත් විශ්ව ධර්මතාවය තුල එයා කරන දේ මහා පොළොව උහුලන්නේ නැත්තම් එයාට ඒක දෙනවා. දීලම් බවාරෙන් අන්තිමට මරණාසන්න මොහොතේ හරිද? මරණාසන්න මොහොතේ අන්තිමට කරපුවත් මතක් වෙලා ආයි කල්ප ගානකට එයාට නිරි යන්න වෙනවද නැද්ද? යන්න. ඒතකොට එයා අනිත් පැත්තෙන් අහනවා දැන් අපි දර්ශනේ ඉන්නවා අපි මස් මාළු කන්නේ නැහැ. අපි මේ වගේ කරනවා බලන්නකො අපිට හරි කරදරයිනේ කියලා. අනිත් පැත්තට ඒ පුද්ගලයා එහෙම මගෙන් අහනවා. ඒක තමයි දැන් ඔයා හොඳ ප්‍රතිපත්තියේ ඉන්නවා.
ඔයා පංචශීල ප්‍රතිපත්තියත් එක්ක ඔයා භාවනා කරනවා භාවනා යෝගින. එතකොට ඔයා මොකද කරන්නේ? ඔයා හරි මාර්ගය යනවා. යනකොට ඔයාගේ සංසාරේ කර්ම තියෙනවා. මේ සිතුවිලි සමූහයක් එක්ක යන්නේ. සමාජයට ඔයා ඉක්මනට ඒ ප්‍රාමණ ඉවර කරගන්න ඒ කර්ම ඔයාට ඉක්මනට පරිසම් දෙන්න පුළුවන්. ඔයා ඒක පාරමිතාවක් ඇටියට පුරන්න. හරිද උත්තරේ? ඈ? උපපාරමිතාවක් හැටියට වෙන්න පුළුවන්, පරමාර්ථ පාරමිතාවක් හැටියට වෙන්න පුළුවන්. පුරන්න. එතකොට ඒකයි වෙනස. නමුත් ඒක අපි කාටත් ඒ අභියෝගයට අපිට මුණ දෙන්න සිද්ධ වෙනවා මේ චාමිකවත. ඒක ඔබතුමාටත් එකයි, මටත් එකයි, මෙතුමාටත් එකයි. තේරෙනවද කියන එක? ඉතින් ඒක අවබෝධයෙන් බුද්ධියෙන් සිතන්න ඕනේ. අර මිනිස්සු හිතන්නේ බුද්ධියෙන් නෙවෙයිනේ. අරයට එහෙමනම් එයා මෙහෙම කරනවා නම් අපිට මෙහෙමනම් අයි අපිට මෙහෙම වෙන්නේ කියන එකයි. ඉතින් ඕක දෙක එකයි. ඒක නිසා මම අවබෝධයෙන් ඉන්නේ අපිට මොන අභියෝග ආවත් ශාමික මහත්තයා ඉවසන්න වෙනවා. අපිට අර ක්ෂණිකව අපිට වේදනාව පිට වෙන්න පුළුවන්. තේරෙන්නේ? නමුත් අපි කාටවත් වෛර ක්‍රෝධ කරන්නේ නැහැ. නමුත් අපි පාරමිතාවක් හැටියට පුරනවා. මේ සංසාර ගමන හරි භයානකයි. හරි බියයි. තේරෙන්නේ කියන ඒක තේරුම් ගත යුතුයි කියන පණිවිඩය තමයි මම අද දෙන්නේ ශාමික මහත්තයා. මම හිතන්නේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයේ කර සභාපතිතුමා දේශමාන නිහාල විජේරත්න මෙතුමා කියන කාරණාව අපි බොහොම ගැඹුරින් හිතන්නට අවශ්‍යයි. ආනන්ද මයංකන්ද මෙතුමනි බොහෝ වෙලාවට මේ අපි මේ කර්මයේම කතා කරන දැන් ඔබතුමා ජාත්‍යන්තර අධ්‍යක්ෂින් බොහොමයක් තිබෙන අද කාලීන ප්‍රාමාණික විද්වතෙක් සමහර විට කියයි ඇයි එතුමාගේ ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබඳව අහන්නේ නැත්තේ ඇයි මේ කර්මයේ ධර්මයේ පිළිබඳව අහන්නේ. හැබැයි ඔබතුමා මම හිතන්නේ ඒකටත් ඒ කාරණාව අහන්න සුදුස්සෙකින්ද මට හිතෙනවා. සමහරුන්ට යම් තනතුරු නිලතල බලතල ධනය හැම දෙයක්ම ලැබෙන්නේ තමන්ගේ කර්මය ගෙවලා ඉවර කරන්න කියලා හිතන සමහර වෙලාවට මේ ධනය ලැබෙන්නේත් තමන්ගේ කර්මෙට. එහෙම නැත්නම් බලය ලැබෙන්නේත් කර්මෙට. නිලය ලැබෙන්නේත් කර්මෙට. මේක ධනය නිලය බලය මේ හැම දෙයක්ම ලැබෙන්නේ ඇත්තටම කර්මෙට කියලා කාරණාවට ඔබතුමාගේ පිළිතුර කුමක්ද? කර්මය දැන් මෙතුමා ලස්සන පැහැදිලිවීමක් කර ටිකක් ගැඹුරු මාතෘකාවක් ඒක. මම පොඩ්ඩක් ඒකටත් පොඩ්ඩක් ඇඩ් කරලා ඉන්නම්. දැන් මෙතුමාගේ ඒ ආපු ප්‍රශ්නේ හැටියට මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවනේ මේ දැන් කරන කර්මයේ ධර්ම පරිසම් දෙන්න ඕනේද කියලා. තාමිමත් එහෙම දෙයක් නැහැ. දැන් අපි හිතමු අපි මත්පැන් බොන කෙනෙක්. මුල් මත්පැන් වීදුර බොන දවසේ කවදා හරි දවසක මුල් මත්පැන් වීදුරුවෙන්ම තමන්ගේ ශරීරයට හානියක් සිදු කරගන්නවා. ඒක හරි. ඒක තමන්ට නොදැනෙන්න පුළුවන් මේ වෙන හානිය. ඒ කියන්නේ ශාරීරිකව තියෙන දුබලතාවයක්, එහෙම නැත්නම් ශරීර බල නැතිවීමක්, මතකේ නැතිවීමක්, ඒ දේවල් ඔක්කොම දේවල් සිද්ධ වෙනවා. නමුත් ඒක ශාරීරික බලපෑමක් නොවෙන්න පුළුවන්. නමුත් අවුරුදු 10ක් මත්පැන් බොන පුද්ගලයා, අවුරුදු 20ක් දිගට මත්පැන් බී පුද්ගලයාට ඔන්න එනවා සිරෝසිස්. එතකොට මේක මොනවත්ම කරගන්න බැරි දෙයක්. නමුත් එතකොට ඒක අවුරුදු 20ක් ගිහිල්ලා තමයි මේකට හරියට මේක ශාරීරික හිංසාව, ශාරීරික මේ වදය දැන් ඔන්න පේන්න පටන් ගන්න. ඒක කර්මයම තමයි. තමන් කරපු ක්‍රියාවේ ප්‍රතිඵලය. එහෙම නැත්නම් දුම් බොන කෙනෙක්. කැන්සර් එක පිළිකාවේ මේ හදවත් එහෙම නැත්නම් මොකක්ද අපේ පෙනහැල්ලි පිළිකා වෙන්න අවුරුදු 10 15ක් යන්න පුළුවන්. නමුත් අරගේ බලපෑම ටික එකතු වෙනවා මේකට. දැන් බීජයක් ගත්තොත් දැන් අපි හිතමු වී ඇටයක් නැත්නම් අඹ ඇටයක් ගත්තාම මේක ඕන කාලයක් තියෙන්න පුළුවන් පැල නොවි. ඒතොර ඒකෙන් අදහස් වෙන්නේ බීජයේ පැලවීමේ හැකියාව නැති උනායි කියලා. ඒ බීජය පළ දෙන්නේ බීජයේ පැලයක් වැටිට ගොඩනැගෙන්නේ වතුර සහ ඒකට අවශ්‍ය සුදුසු පරිසරයයි පසයි එක්ක වුණාම විතරයි. එතකොට අර බීජයේ ශක්තිය තියාගෙන ඉන්නවා දැන්. අවස්ථාව ආපු වෙලාවකට පළ දෙනවා. දැන් හිතන්න මස් මාළු කන කෙනෙක්, කිරි බොන කෙනෙක් එක සැරයක් ආපු ගාම්ම මේකේ තියෙන ආසාදනයෙන් නැති වෙන්න පුළුවන්. නමුත් නිතර කනකොට අර ශාරීරික ආසාදන ඔක්කොම එක්කහුව වෙලා මතුවෙනවා තමන්ගේ බොඩි රෙසිස්ටන්ස්, තමන්ගේ ශරීරයෙන් තියෙන ප්‍රතිශක්තිය නැති කරගෙන ඒක අභිබවා අර වැරදි එහෙම නැත්නම් තමන්ට අහිතකර බලපෑම් මතුවෙන අවස්ථාවක් එනවා. එතකොට ඒක කොලෙස්ටරෝල් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පිළිකාවක් වෙන්න පුළුවන්. ඉතින් ඒකට යම්කිසි කාලයක් යනවා. දැන් ඉන්දුනීසියාවේ සුනාමි හටගත්තාම ඒ ළඟ තියෙන රටවලට බලපෑම් වැඩි. අපේ රටේ නේ දවස් දෙකක් තුනක් ගියා. එතකොට කෙනෙකුට බලාපොරොත්තු වෙන්න බෑ. සුනාමි හැදිලා දවස් දෙකක් ගියා අපට එන්නේ ඇයි මේක කියලා ඉතින් ඒ අහන ප්‍රශ්නේ මහා ටිකක් අනුවන ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ ගැන දැනුමක් තියෙන්න ඕනේ. නමුත් මේ කර්මයේ තියෙන බලපෑම යම්කිසි ආකාරයකට එක්කහුව වෙලා අර පළ දෙන්න තියෙන අවස්ථාව ආවෙන් පස්සේ දැන් වතුර අපි හිතමු ලොකු වැවක වතුර එක්කහුව වෙනවා. එක්කහුව වෙලා බණ්ඩකට උතුරන්න දරා ගන්න බැරි තරමට බණ්ඩක වීක් නම් ඒ කියන්නේ ඒකේ තියෙන බැම්ම බොහොම දුර්වල නම් වතුර ප්‍රමාණය වැඩි නම් උන කඩාගෙන යනවා. ඉතින් ඒ වගේ සමහරක් වෙලාවට ඔහොම ඇවිල්ලා ආපහු අඩු වෙන්නත් පුළුවන්. ඉතින් ඒක සියලුම කරුණු එක්රස් වෙනකොට
එක්තරා අවස්ථාවකදී මතුවෙන දෙයක්. නමුත් ඒකේ තියෙන බලපෑම ටික ටික ශරීරයට එනවා. කර්මය ඉතින්. නමුත් දැන් අපි හිතමු දැන් මේ අපි ඉදිරියේ තියෙන වීදුරුවට ලුණු කැටයක් දැම්මොත් මේකේ අනිවාර්යෙන් ලුණු රහ දැනෙන ප්‍රමාණය වැඩි. අපි හිතමු ලොකු බේසමකට දැම්මොත් ඒක දැනෙනවා අඩුයි. එතකොට අපේ පිං කියන වතුර ප්‍රමාණය වැඩි නම් අපිට අපි කරන අකුසල් කියන ලුණු කැටේ දැම්මට ඒක ලුණු රසය දැනෙන අඩු බවක් තියෙනව නේද? ඔව්. නමුත් ලුණු ටික එහෙම පිටින්ම තියෙනවා. එහෙමයි. ලුණු ටික තියෙනවා. ඒක තමයි පව් සහ පිං අතර. දැන් අපි හිතමු දැන් මේ අපි සාමාන්‍යයෙන් අපි දකින්නේ මහා ධනවත්තුන්. ඒ ධනවත්තුන්ට ධනවත් වීමේ පුණ්‍ය කර්ම මුල් ආත්මවල කරලා ඇති. නමුත් දැන් මේ කරන අකුසල් ටික දැන් ඒක අපි දන්නවනේ කුසලයට යන පුද්ගලයා. අඳුරෙන් කියන්නේ එළියට යන පුද්ගලයා එළියෙන් අඳුරට යන පුද්ගලයා. නමුත් එළියේ ඉන්න මිනිස්සු. එළියේ ඉඳලා අපි තීරණය කරගන්න ඕනේ මේකෙන් අපි එළියෙන් අඳුරට යනවද? එළියෙන් තවත් එළියට යනවද කියන එක අපේ ඇතුලේ තියෙන දෙයක්. ඉතින් ඒක තමයි අපි හඳුනා ගන්නට ඕනේ. දැන් ඔබතුමා මම අර අන්තර්ජාතික කතාවකුත් ඇහුවා. ඉතින් ඇත්තටම මේ චාමික මහත්මයා දැන් අපි මේ කොරෝනා කියන්නේ මොකද්ද? කර්ම ප්‍රතිඵලයක්නේ. නේද? සතුන් කෑමේ එක්තරා ආකාරයකට ඇතිවෙච්ච ප්‍රතිඵලයක්. අනිත් සියලුම වෛරස් අපි දන්න දේවල් බෝ වන රෝග. අපි දැන් මේ බෝ නොවන රෝග සියලුම විදිහටම මේ මස් සතුන් මරා ගැනීමෙන් තියෙන සතුන් මැරීමෙන් සතුන් කෑමෙන් ඇති වෙන ප්‍රතිඵලයක්. ඒකලම බෝ වන රෝගත් 90%ක් බෝ වන රෝග සියලුම වෛරස් අපිට ලැබෙලා තියෙන සතුන් මරාගෙන කෑම තුලින්. ඉතින් මේක තමයි කර්ම ප්‍රතිඵලය. උඹ අපිව කෑවොත් මෙන්න වෙන දේ. වැරද්දක් කරා නම් මෙන්න ප්‍රතිඵලය. ඉතින් අපි ශාකමය ආහාරයකට ගියා නම් ශාක කාලක් හැදිච්ච ලඩක් අපි කවුරුත් දන්නේ නැහැ නේ මේ චාමික මහත්මයා. ඉතින් ඒ වගේ නමුත් දැන් තින්නේ මේ කැලේ ආපු සුලි සුලංග කැලේ හොඳ ගසුත් විනාශ කරනවා හැම ගහම විනාශ වෙනවා. දැන් අපි හිතමු මස් මාංශ නොකාපු අයටත් මේ කටකලියාවක් දාගෙන බොහෝ වෙලාවට නේද මේ නිදහස අපිට නේද කවුරුත් කැමැත්තෙන් මේ මාස් දාන් ඉන්නේ නැහනේ. නිදහසේ හුස්ම අරන් නිදහසේ hina වෙලා නිදහසේ ඉන්නනේ හැමදේම කැමති. නමුත් මේ පිරිසක් කරපු ඔබතුමා කියන විදිහට එක පිරිසක් කරපු දෙයට හැම දෙනාම මේ අර එක මකුණයි ඔක්කොම මකුණු මාන්නේ වගේ හැමෝටම මේක අත්විඳින්න වෙලා. මම හිතන්නේ මේ කාල විපත්ති බහුල කාලේ අපිට මම හිතන්නේ මේක මේ බුද්ධෝත්පාද කාලෙක වුණත් අපි එක්තරා ආකාරයකට අපිට කලින් පරම්පරාවයට අත්විඳින්නේ නැති බොහෝ කටුක අත්දැකීම් අපිට අත්විඳින්නට අද දවසේ වෙලා තිබෙනවා. මේක ගැන ඔබතුමාගේ අදහස කොහොමද? ඉතින් ඒක තමයි දැන් සාමූහික කර්ම තියෙනවා. ඒක තමයි දැන් ඔය ඍතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, කම්ම නියාම ආදී වශයෙන් කර්මය කියන්නේ එක නියාම ධර්මයක් නෙමෙයි. තවත් නියාම ධර්ම තියෙනවා. නමුත් දැන් ඔබතුමා දැන් අපි හිතමු දැන් මම අපි එහෙම නැත්නම් මෙතුමා. හරි මෙතුමා. ඔය කියන ලෙඩ රෝගය අපි හිතමු කොවිඩ් කියලා. අපි නම් දුක් විඳින්නේ නැහැ. මම නම් දුක් විඳින්නේ නැහැ. ඇත්තම කියනවා නම් මට හැදිලත් නැහැ. හැදුනා වුණත් කර්මයට හරි දාමතුන් සුලියෙන් එකයයි අසාධ්‍ය වුණා කියලා හිතමු. ඒ දුක් විඳින්නේ නැහැ. මොකද ඒක අපේ මනසේ තියෙන ශක්තියක්. අපි එහෙමනම් පරණ කාලේ කරපු ලොකු කර්මයක් වෙන්න පුළුවන්. දැන් මෙතන මිනිස්සු 100 දෙනෙක් ඉන්නවා නම් ඔය කොවිඩ් ආසාදනේ මතක් වෙනකොට ඒ 100 දෙනා බය වෙන්නේ සියාකාරයකට මේ අනිවාර්යයෙන් චාමික මහත්මයා. කෙනෙක් ඒක බොහොම සැහැල්ලුවෙන් ලේසියෙන් ගන්න. තව කෙනෙක් මේක බිරාන්ත වෙලා මේක වහගෙන ගෙයින් එළියට බහින්න නැතුව ගේ ඇතුළේ හිරකාරයෝ අපි එහෙම නැහැ. අපි දැන් මම දැන් 3-4 සැරයක් මේ ඇමරිකාවේ ඉඳලා මේ ගුවන් ගමන් වලින් ආවා. ඉතින් නමුත් ඒ කිසිම බයක් මට ඇත්තෙත් නැහැ. ඉතින් ඒක අදහස් වෙන්නේ අපිට ලෙඩ හැදෙන්නේ නැහැ කියලා. නමුත් අපි දන්නවා අපේ ප්‍රතිශක්තිකරණය අති ඉහළ මට්ටමක තියෙනවා. අපේ මනස ශක්තිමත්. මොකද අපි දන්නවා අපි කාටවත් හිංසාවක් කරන්නේ නැහැ. මගේ ආහාරයේ සත්ව ඝාතනයක් නැහැ. සතුන්ගේ වේදනාවක් නැහැ. අඳෝනාවක් නැහැ. ඒ කෝටිසෝල් වගේ ඒ වැරදි හෝමෝන නැහැ අපට ඇවිල්ලා. කොලෙස්ටරෝල් අපි සතුන් මේ ආහාර වලින් ගන්නෙ නැහැ. සංතෘප්ත තෙල් අපි ආහාර වලින් ගන්නෙ නැහැ. අපි ශක්තිමත්. අපි හිතෙන් ශක්තිමත්, ගතෙන් ශක්තිමත්. ඉතින් ඒක නිසා ඕක ආවත් එකයි අපර නාවත් එකයි. ඒතකොට අන්න එක මම කියන්නේ දැන් අපි කර්මය කියන එක විඳීමක් නේ තියෙන්නේ. දැන් ඔය චිත්ත වීතිවල එහෙම ලස්සන විස්තර කරනවා මේ අපිට කියන්න වෙලාවක් නැහැ. අපි ඒක ඒ දේ ගැනීම අනුව තමයි අපි ගන්න ආකාරයට තමයි විඳීම තියෙන්නේ. දැන් ඔය චිත්ත වීතිවල තියෙනවා සිද්ධාහතක් ගැන කතා කරනවා. ඒකෙන් අපට අරමුණක් ගන්නකොට ඒ මුලින් අපි ගන්න අරමුණ කර්මයේ විසින් අපිට ගෙනත් දෙන දෙයක්. පස්සේ ඔය වොත්තපනිකල සිතක් තියෙනවා ව්‍යවස්ථාපනිකල ඒක හිතක් ඇතිනවා 17න් මැද්දේ තියෙන එකක්. එතනින් එහාට ඒක ගන්න ක්‍රමය අනුව අපි ජවන 7ක් හදනවා. ඒ කියන්නේ නැවත කර්ම 7ක් අපි නැවත කර්ම සිත් 7ක් ඇති කරනවා. ඒ කර්ම සිත් 7 අකුසල් කරගන්න පුළුවන්, කුසල් කරගන්න පුළුවන්. අරමුණ මොකක් වුණත් අපට ඇහැට පේන දේ සමහරවිට මේක ලෝභයෙන් ගන්න පුළුවන්, ද්වේෂයෙන් ගන්න පුළුවන්, එහෙම නැත්නම් මෛත්‍රියෙන් ගන්න පුළුවන්, කරුණාවෙන් ගන්න පුළුවන්. ඒ ගැනීම අනුව තමයි
අපි ඉතුරු කර්ම ටික අපි මෙතන ඉඳලා ඉස්සරහට සකස් කරනවා. එතකොට අන්නේ ගැනීම අපට එන අරමුණ මොකක් වුණත් අපේ වටපිටාව මොකක් වුණත් අපේ ඒක හිතට ග්‍රහණය කර ගැනීමේ ක්‍රමය දන්නවනම් සිහිය තියෙනවා නම් ඒ වෙලාවේ මේක මට මෙතන වරදක් සිද්ධ වෙනවා. ඒතකොට අපි සැලෙන්නේ නැතුව ගන්නවනම් අපි හදන්නේ කුසල් සිත්. ඔව් දැන් ඔබතුමා ඕක විස්තර කරනකොට මට දැන් හැඟුණ දැනුණ කාරණාවක් දැන් අපි හැමෝටම අර චුතිසිත බලපාන වෙලාවේදී අපි මල්වට්ටියක් වගේ අපේ මේ කුසල් වලින් මේ මල්වට්ටිය පුරවගෙන තියෙනවා නම් කොයි මල හැම මේ වැඩි මල්වට්ටියේ වැඩිපුර තියෙන්නේ කුසල් මල් නම් එන අලංකාර ලස්සන මල් නම් අර එහෙම නැත්නම් හොඳ නැති දේවල් නෙවෙයි අපිට ඕන මලක් තෝර ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා අපිට අපේ ඊළඟ භවයත් ඒ තරම් කලවර නැහැ කියලායි ඒ කාරණාවෙන් තිරසර වෙන්නේ මම හිතන්නේ ඒක නේද ඔබතුමාගේ තවදුරටත් ගැඹුරට ගියොත් ඔබතුමාගේ පිළිතුර. පැහැදිලිව. දැන් ඉදිරි කර්මය කියලා කියන්නේ දැන් මේ කර්මය වුණත් අපි බාර ගැනීමනේ දැන් මගේ විඳීම තමයි කර්මය කියලා කියන්නේ. දැන් තේරුණාද? මගේ විඳීම මම මේ අවස්ථාවේදී සතුටින්ද අර්ග දැක්කලා පසු වෙන්නේ එහෙම නැත්නම් දුකෙන්ද පසු වෙන්නේ කියන එක තීරණය වෙන්නේ මගේ මේ හිතේ මේ මොහොතේ තියෙන හිත අනුව. ඒකට කියනවා වර්තමාන මොහොත කියනවා ප්‍රසන්ට් මොමන්ට් අවර්නස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මයින්ඩ්ෆුල්නස් කියනවා සිහිය කියනවා මේ ඔක්කොම තියෙන්නේ මගේ හිත මේ මොහොතේ මං අරක ග්‍රහණය කරගන්න ආකාරය අනුව. එකම අරමුණ එකම රූපය අපි දැක්කොත් මෙතන 5 දෙනෙක් ඉන්නවා නම් ඒක ග්‍රහණය කරගන්නේ 5 ආකාරයකට. එක්කෙනෙකුට ඒ රූපය දැකලා කේන්ති යන්න පුළුවන් අනිත් එක්කෙනාට ප්‍රීතියක් ඇති වෙන්න පුළුවන් සමහරක් වෙලාවට සමාහිතව බලන්න පුළුවන් මේ සම්බන්ධය. එතකොට ඒක තමයි ඉදිරියට අපිට කර්ම සෑදීමට අපි ඒ ග්‍රහණය කර ගැනීම තමයි හේතු වෙන්නේ. ඉතින් ඒක නිසා දැන් හිතන්නකෝ දැන් සුනාමියෙන් අපි කෙනෙක් අහනවා කොහොමද එහෙම වෙන්නේ? 30000ක් මැරුණානේ. ඔය 30000 මැරුණේ සුනාමියෙන් චාමික මහත්මයා එකම ආකාරයෙන් නෙමෙයි. ඒ 30000 මැරුණේ 30000 ආකාරයකට. එක්කෙනෙක් දුකෙන් මැරුණා, එක්කෙනෙක් දන්නේම නැතුව මැරුණා, එක්කෙනෙක් තුවාල වෙලා මැරුණා, එක්කෙනෙක් තුවාල වෙලා අවුරුදු ගාණක් විඳවල මැරුණා, සමහරක් කට්ටිය ශනිකව මැරලා ගියා. අපි දන්නේ නැහැ. ඉතින් ඒක නිසා එකකින් මැරුණා නෙමෙයි. ඒක තමන්ගේ කර්ම ශක්තිය අනුව 30000 ආකාරයකින් මැරුණේ. එක සුනාමියක් ආවට එක දෙයක් සිද්ධ වුණාට ඒක බලපාන්නේ 30000 ආකාරයකට. 30000ක් මැරුණා නම් 30000 ආකාරයකට තමයි ඒගොල්ලෝ ඒක මේ ග්‍රහණය කරගත්තේ. හොඳයි. මම හිතන්නේ කර්මය සහ ධර්මය අපිට බොහෝ කාරණා කියලා දෙනවා. අපේ ජීවිතේට විවිධ පාඩම් කියලා දෙනවා. කර්මයේ ඵල දෙන හැටි කර්මය හා ධර්මය අපිට බොහෝ අපි කතා කරන්න කැමති විෂයක්, කැමති මාතෘකාවක්. අපි තවදුරටත් කතා කරමු. මේ සභාවේ ඉන්නවා හෙළ වෛද්‍ය විද්‍යා ගවේෂකයෙක් ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායම් නායක තරංග වලිමුණගේ. මම හිතන්නේ වලිමුණිගේ කොහොම වලිවට බර හින්දාද දන්නේ වලිමුණි නමම වලිමුණිගේ මේ අංගම්පොර ශිෂ්‍යෙක්. කොහොමද ඔබේ සම්ප්‍රාප්තිය, ඔබේ ආගමනයේ, ඔබේ සම්බන්ධය කොහොමද ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානයට ඔබේ ආගමනයේ සිදු වෙන්නේ? අපි එතනින් කතා බහ ආරම්භ කරමු. ඔව්. මුලින්ම මම අවසර ගන්නවා අපේ නියල් විජේරත්න මහත්මයාගෙන්, ඒ වගේම ආනන්ද මහින්කන්ද මහත්මයාගෙන්, වගේම වැඩසටහන වෙනවා චාමික මහත්මයාගෙන්. මට මුලින්ම අවිහිංසාවාදී සංගමයට ඒ කියන්නේ බැඳෙන්න උවමනාවක් තිබුණා. නමුත් සම්බන්ධකම් තිබුණේ නැහැ. 2013 අවුරුද්දේ මට එතනට අහම්බෙන් හමු වුණා හෙට්ටි ආරච්චි මහත්මයා. ඒ මහා සංවිධානයේ හම්බන්තොට කණ්ඩායම් නායකයා. ඉතින් අහම්බෙන් හමු වෙච්ච අවස්ථාවක සංවිධානයේ නායකයා ඔයා ඔබතුමා තරුණ සංවිධානය. ඒ නායක වෙන්න ලැබුණු වටපිටාව මම කියාගෙන ඉන්නේ. මුලින්ම හෙට්ටි ආරච්චි මහත්තයාගේ මේ හමුවීමක් එක්ක මේ එයා ෆොටෝකොපි වගේක් ගහ ගන්න විලා හමුනේ. ඊට පස්සේ මම ඒක බලලා ඉවරලා මම කිව්වා මටත් මේකට එන්න ආසයි. මම නිර්මාංශයි එතකොටත් අවුරුදු 10කට වැඩි. දැන් මේ වෙනකොට අවුරුදු 20ක් නිර්මාංශයි. ඔව් ඉතින් අවුරුදු 20ක් වෙනකම්ම ඔච්චර නිර්මාංශ වල කොහොමද අංගම්පොර නේද? සමහර අංගම්පොර කිව්වහම හොඳට නේද? මාළු කාලා නේද අංගම්පොර කියන්නේ. එහෙම අදහසක් තියෙනනේ අපේ සමාජයේ වැඩි දුර්මත. අංගම් කියනකොට ජවයක් තියෙන්න ඕන. නමුත් අංගම් ඒක කොටස් කීපයකටම පස්සේ කියන්න. නමුත් ඕනම සටන් ජවනිකාවක අතීතයක් එක ගත්තට පස්සේ මනුස්සය කියන්නේ මනස උසස්නේ. එතකොට මිනිස්සු අද ආර්ථිකෙත් එක්ක අහුවෙලා එක රැල්ලකට ගහගෙන යනවා. මනුස්සකම අමතක වෙලා තියෙනවා. අංගම් සටන් කලාවේදී මානසික මනස නිරවුල්ව තියාගන්න අනිවාර්යයෙන්ම ඕන. ඒ කියන්නේ කේන්තිකාරයෙක් නෙමෙයිනේ. අර අංගම් කියනකොට කුකුල් කේන්තිකාරයෙකුට ඒක හරියන්නේ නැහැ. එතකොට නිවිච්ච හිතක් තියෙන්න ඕන. සාමාන්‍යයෙන් මානසික ඒකතාවයක් රඳවා ගන්න නිර්මාංශ බව ඊටාම වැදගත්. ඒ වගේම අපි විශ්වාස කරන විශ්වය
එතකොට සමහර අය විශ්වාස කරන්නේ නැහැ. ඉතින් නමුත් විශ්වීය ශක්තියක් ගන්න අනිවාර්යයෙන්ම නිර්මාංශ බව ඉවහල් වෙනවා. ඒ කියන්නේ වැඩිපුර මේ නැතුව ඒ කියන්නේ විශ්ව ශක්තියයි චිත්ත ශක්තිය දෙක ශක්තිමත් කරගන්න නිර්මාංශ බව වැදගත්. මොකද සමහර අය ඇඟේ ශක්තිය නැහැ කියනවා. මේ මස් මාස ඒවත් తాවකාලික ශක්තියක් ඇති. හිතේ ශක්තිය ඔක්කොටම වඩා. හැබැයි මම මේ වෙනකොට පැන්ඩෝල් පෙත්තක්වත් බොන්නේ නැහැ. මම අනික කියන්නේ අංගම් ඉගෙන ගන්නවා නිර්මාංශයි ඉංග්‍රීසි වෙදකමට ඒක පැත්තකට නැඹුරු වීමක් නැහැ. හෙළ වෛද්‍ය විද්‍යාව තමයි. මොකද අපේ දේනේ. ඒක දැන් මිනිස්සු එපා කියලා ඒක පැත්තකට දාලා තමන්ගේ දේ වටිනාකමක් නැහැ. බටහිරට මේ ආවඩාගෙන ඉන්නවනේ. මම හිතන්නේ ඒ වුණාට ඔබ බටහිර වෛද්‍ය ගැනත් පොඩි අවබෝධයක් තියෙනවා. අනේ ආනන්ද බයින්කද වැතුනේ. දැන් අර මේ දියවැඩියා සීනි වැඩි එක්කෙනෙක් අපේ මේ දැන් මේ වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා කතා කරද්දී කිව්වා මේ සීනි අඩු කරගන්න හැටි කිව්වා. ඊට පස්සේ ගන්න මෙට්ෆෝමින් කිව්වා. මෙට්ෆෝමින් හදන්නේ මෙන්න මේකෙන් කියලා මේ මම හිතන්නේ නෑ මෙහෙමයි. ඒක මේ මම ගවේෂණය කරනවා කියලා හැම දෙයක් ගැනම මම හොයනවා. මොකද මේකේ තියෙන දේවල් රටට ගෙනහිල්ලා එයාලා වෙන වෙන නම් වලින් අපිට දෙන්නේ. මෙට්ෆෝමින් හදන්නේ මොනවද? මෙට්ෆෝමින් වලට ගන්නවා හීම්බින් කොහොමද නොහොත් කිරාතා. එහෙමයි. ඔය ඒ රස ඒ සුවඳ ඒ කාල බැලුවත් ඒක නෙවෙයි. ඉතින් එතකොට අපේ තියෙන දැන් මේ දේශීය දෙර්ගම ගොඩාක් ඖෂධ පැලෑටි වල පේන්ට් අයිතියක් ලංකාවට නැහැ. එහෙමයි. ඒක මේ ගිහිල්ලා ඒක මේ ගොඩාක් මේ එහෙමයි. ඒක තරම් ජාන හොරකමක් තියෙද්දි නමුත් ඒක මිනිසුන්ට ඒක දැනෙන්නේ නැහැ. ඔබතුමාගේ කතාවට අපි වාද කරා ඔබතුමාගේ සම්බන්ධයේ සම්ප්‍රාප්තිය. ඊට පස්සේ මම ප්‍රෝග්‍රෑම් එකක් සංවිධානය කරා අපේ ගමේ පන්සල මම වලස්මුල්ල ගම හොරේවෙල ශ්‍රී තපෝදනාමයේ පන්සලේ වැඩසටහනක් සම්බන්ධ කරා. ඊට පස්සේ ඒ වැඩසටහනේදී සැලකියුතු පිරිසක් එකතු වුණා. ඊන් පස්සේ මට සංවිධානයෙන් ආරාධනාවක් ලැබුණා කැමැති සංවිධානයට එකතු වෙලා වැඩ කරන් යන්න. ඒ ආපු ගමන් මම එක දිගට සංවිධානය කරන් ගියා. මොකද ඒ ආසාව මාත් එක්ක තව යාළුවෙක් දුන්නා මට ගොඩක් හයියක් වුණා. දැනට මුල්කිරි ආසනේ ආසන සංවිධායක ඉන්නේ පැතුම් රණසිංහ. ඒ දවස්වල මුලින්ම පටන් ගැනීමට මෙයා එකතු වුණා. ඊට පස්සේ මට මුල්කිරි ආසනේ සංවිධායකම් බාර ගන්න කිව්වා. ඒකත් බාරගෙනට කරා මේ හිතුවට වඩා මං හිතන්නේ මං වැඩ කරන්න නැති හෝ මට ඒක මේ කියන්නේ ලොකු පිළිගැනීමක් ලැබුණා. ලංකාවෙන් මුල්කිරි ආසනේ තමයි හොඳම සංවිධානය වුණේ. එතකොට ලංකාවේ හොඳම සංවිධායකට හිමි සම්මාන මම ගන්නවා 2014 2013 සංවිධානය හමු වෙලා. ඒ කියන්නේ එක දිගට ඒතකොට වැඩසටහන් 13ක් කරලා. ඒ ගැම්මටම එක ගැම්මටම ආවා. ආසන සංවිධායක වුණා. ලංකාවේ හොඳම සංවිධායකට හිමි සම්මානය ගන්නවා 2014. ඒ දිගට අපි වැඩසටහන් නැවතුනේ කරගෙන ගියා. ඊට පස්සේ 2014 මම හොඳ සංවිධායක ගත්තට පස්සේ මට ආයේ ඒකෙම වැඩක් නැහැ නේ. ආයේ ඊට පස්සේ මට බාර දුන්නා මම 2014 අවුරුදු වැඩ කරා. 2015 මට බාර දෙනවා දිස්ත්‍රික් සංවිධායකකම ගන්න කියලා. හම්බන්තොට. එතකොට දිස්ත්‍රික් සංවිධායකකම වැඩ කරගෙන යනවා. මොකද මට මාත් එක්ක ඉඳිව පිරිස මට ලොකු හයියක් වුණා. මල්ලි මේක කරමු අයියා මේක කරමු කිව්වම ඒකට වැඩසටහන සංවිධානය කරනවා. ඔව් ඒගොල්ලෝ තෙල වෛද්‍ය විද්‍යා ගවේෂකයෝද එහෙම නැත්නම් අංගම්පොර ශිල්පීන්ද? හැමදේම කියන්නේ අපේ දේ අගයන පිරිසක්. මේ දේශයත්වයට නැඹුරුණු පිරිසක්. එහෙම නැතිවත් අපිත් එක්ක ආශ්‍රය කරනකොට මේක හොඳයි කියන මතයකට එනවා. දැන් අපි සාමාන්‍ය මිනිස්සු ආශ්‍රය කරද්දී මෙයා නිර්මාංශ මස් කනවා එහෙම කියලා ඈත් කිරීමක් නැහැ. හැම පිරිසක්ම ආශ්‍රය කරනවා Tamanට අවශ්‍ය මට්ටමේ. ඊළඟට 2014 15 අවුරුද්දේ වැඩ සංවිධාන වැඩ කරගෙන යනවා. සමහරවිට ගෙදර වැඩත් අතපසු වෙන වෙලාවල් තියෙනවා. ඉතින් මට ළමයි 3 දෙනෙක් ඉන්නවා. දැනට. කොයි වගේ වයසවලද? ඉස්කෝලේ 6 වසරේ ඉන්නේ දුව, ලොකු දුව. දෙවෙනියා පුතා ඉස්කෝලේ 4 වසරේ, තුන්වෙනියා දුව ඉස්කෝලේ 3 වසරේ. ඉතින් එයාලගේ අධ්‍යාපන කටයුතුත් තියෙනවා. එතකොට එයාලගේ චූටි දවස්වල ඉඳලා පවා මම ඉතින් සමහරලාට තාත්තා ගෙදර නැහැ. ඉන්නේ සමහරලාට රැයට ප්‍රෝග්‍රෑම් තියෙනවා. ඒ තියෙද්දි මම මේ කරන්නේ හොඳ වැඩක් නිසා මේ ගෙදරින් බාධාවක් අවශ්‍ය කිසිම අවස්ථාවක උනේ නැහැ. 2016 අවුරුද්දේ ලංකාවේ හොඳම සංවිධායක දිස්ත්‍රික් සංවිධායක දෙවෙනි ස්ථානය මට ලැබෙනවා. දෙවෙනි ස්ථානය. 2016 අවුරුද්දේ. ඊට පස්සේ නිහාල් විජේරත් මහත්තයා මට ගමන් කීපයක් වුණා තරංග පුතා ඔයාගේ පැත්තේ සංවිධානය කරා ඇති දැනට අපි අනිත් පැති වලටත් දෙමු වැඩසටහන. ඒක නිසා චුට්ටක් නවත්තන්න කියලා. ඊට පස්සේ ආයේ පොඩ්ඩක් ඒ කියන්නේ වැඩසටහන් චුට්ටක්
නවත්තුවා. නම් අපේ සංවිධානයේ වැඩසටහන් ටික කරගෙන ගියා. එකතු වෙනවා, කතා කරනවා, මොනවද කරන්න පුළුවන්. ඒ අතරතුර ඔය පැල ඉන්ධන වැඩසටහන් කීපයක් කරා. මේ මොකද රක්ෂිත විනාශ වෙන තැන්වල අපි කීපයක් හිටවලා තියෙනවා පැලෙම. මයින් වැඩිවලම. ඉතින් ඒ වගේ පොදු වැඩසටහන් අපි කීපයක් කරලා තියෙනවා. ඊළඟට නැවතත් මේ කාලේ දැන් ගිය කොරෝනාත් වලින් පස්සෙත් සංවිධානය අපේ එක දිගට තිබුණා හොඳට. ඊට පස්සේ ආසන 4ක් තියෙනවා මට. ඒව සම්පූර්ණ කරන්න බාර දුන්නා 2021 අවුරුද්දේ. එතකොට 2021 දී මම ලංකාවේ හොඳම සංවිධානය කරගන්නවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ හොඳම සංවිධානය. එතකොට හම්බන්තොට දිස්ත්‍රික්ක හොඳම සංවිධානය විදියට ඒකෙදී උදව් කරන මුල්ගිර ආසනේ ප්‍රතුම් රණසිංහ, බෙලියත් ආසනේ එම්.කේ ලක්ෂාන්, තංගල් ආසනේ දිල්ෂාන් රාජපක්ෂ මල්ලි, එතකොට තිසමහාරාම ආසනේ සමන් පුෂ්පකුමාර. ඉතින් යාළගේ හයියෙන් ලොකු වැඩසටහනක් කරගෙන යනවා මේ මෙවට. හොඳයි අපි වැඩසටහන අවසානයේදී ඔබේ දුරකථන අංකය මතක් කරලා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තව ඉන්න පුළුවන් මේ යොවුන් සංවිධානයේත් එක්ක අත්වල බැඳ ගන්න කැමැත්තෙන් ඉන්න තරුණ තරුණියෝ. අපි අවිහිංසාවාදී යොවුන් සංවිධානයට උන්වත් සම්බන්ධ කරගමු. අපි අන්තිමට ඒ දුරකථන ඔබේ දුරකථන අංකය සිහිපත් කරමු. දේශමාන නිහල් විජයරත්න මැතිතුමනි මේ දේවල් දකින්නකොට ඇහෙනකොට ඔබට දැනෙන හැඟෙන කාරණා මා අහන්නට උත්සාහ කරන්නේ. නමුත් අද දවසේදී මේ හොඳ දේ මතුවෙන කාලයක්ද එහෙම නැත්නම් නරක දේ ඉස්මතු වෙන කාලයක්ද අද දවසේ ඔබතුමාගේ කොහොමද මේ කාල විපත්ති බහුල කාලෙදී මේ බොහෝ වෙලාවට අද දවසේ දිනපතා වාර්තා වෙන සංසිද්ධි දිහා බැලුවහම ඔබතුමාගේ අර්ථ විග්‍රහය කෙබඳුද කියලා මා කැමතියි දැනගන්න. බොහෝ වෙලාවට විවිධ අනපනත් සම්මත වෙනවා, ඒ වගේම විවිධාකාර ප්‍රවණතා මතුවෙමින් පවතිනවා. මේ සියල්ලටම ඔබතුමාගේ පිළිතුර මා කැමතියි දැනගන්නට. ඔව් චාවක මෙහිමයි. මේ සංවිධානය මම පටන් ගත්තේ 2006 පුතානේ 2006. ඉතින් උතර මෙතුමා 2012 13 සම්බන්ධ වෙනවා. එතකොට ලොකු කාර්යභාරයක් මම කරා. සංවිධානය මෙහෙම තියෙනවා. බුද්ධ දර්ශනයත් එක්ක යනකොට අපි අපේ වැරදිත් හදාගෙන අපේ නිවැරදි මාර්ගය තමා සම්මතයේ පිහිටන්න ඕනේ. තමා සම්මතයේ පිහිටගෙන මේ පාරමිතාව යනකොට මේක කවදාවත් මේ වර්තමානයේ කිසිම හේතුවක් නිසාවත් රැල්ලට යන්න බෑ. රැල්ලට යනවා නම් මේ බිහිදොර අපි අනිත් පැත්තට හරවන්න ඕනේ. මොකක් හරි අර මේ මොනාද සෝස් තියෙන්නේ. අනිත් channel වල ඒකට. මේ දේ රැල්ලට යන්න බෑ. ඉතින් මෙතෙන්දී යන මට මතක් වෙනවා මම නිතරම මේ වැඩසටහනේදී කියන අර කොටුගොඩ මහානායක හාමුදුරන්ගේ කතාව. 1000ක් ගත්තොත් අර 25ක් බම්බලෝයෙන් 50යි 125ක් 175ක් අනිසේරම එන ලෝක මතක් වෙනවා. ඒක නිසා කවදාවත් ශාමික මහත්තයා මේ යන රැල්ල ගලාගෙන යන්න බෑ. උඩුගම් බලා යන්න ඕනේ. කවදාවත් මේ සංසාරයෙන් අපි ගොඩ එනවා නම් අපි ගොඩ එන්න අපේ පෙරපින් මතු කර ගන්නවා නම් අපි අනිවාර්යයෙන්ම දැන් කර්මයේ ශක්තිය ගැන මම ගිය වටේ කතා කරේ ඒකනේ. ඒ තුල අනිවාර්යයෙන්ම අපි උඩුගම් බලා යා යුතුමයි. එතකොට එතෙන්දී තමයි මම ওই තීන්දුව කරේ මේ රටේ මේ වෙනකොට අනගාരിക ධම්මපාලතුමා කරපු සේවය EW අධිකාරම් මහත්තයා කරපු සේවය ඒ සේවය තුලින් පැවති කොටසක් ආව පරම්පරාවෙන් නේද පුතා? අපිට ගෞරව කරන්න ඕන. තේරෙනවද? අපිට ඒව අහලා කතා කරන්න බෑ නේද මම හිතනවා. මොකද ඒවත් අපිට බලයක් ශක්තියක් වෙලා තියෙනවා. එතකොට එහෙම ආපු නැවතිච්ච තැනින් තමයි මේ නිහාල් විජේරත්න පටන් ගත්තේ. ඒ ගැන මට සතුටක් තියෙනවා. ඔබතුමා ඒක කිව්වට තමයි ඔබතුමා මාව අඬවන්න හදනවා. තේරෙනවද කියන එක? ඇඬෙනවා ඒක හරි ඒක සතුටු කඳුළුනේ එන්නේ චාමික මහත්තයා නේද? මේ වගේ සමාජයක් මේ දුෂ්ට සමාජයෙන් ගොඩගත්තා කිව්වම දැන් ඊයේ පොයේ දවසෙත්ම නේද කතා කරේ අර ලස්සන ඔය ඒ වගේ ගෑල් ළමයි මම දැකලා නැහැ ඔය මේ සුපර් ස්ටාර් වලවත් තේරෙනවද කියන එක දැන් ඊයේ කතා කරේ ඇවිල්ලා නේද පුතා නේද ඔබතුමාලා පැත්තේ තියෙනවා ලස්සන ළමයි මේ දැනුම් මල් ළමයි දෙන්නේගේ නම් දුන්නා තේරෙනවද කියන එක ඒතකොට ඒ ළමයි ලස්සනයි සිත පිරිසුදුයි තේරෙනවද කියන එක සිත පිරිසුදු වෙනකොට ගත කොහොම පිරිසුදු වෙනව නේද මහත්තයා ගත පිරිසුදු කරගන්න ඕනේ නෑ මේ මොනවාද මේ අතුල්වල නේද ජරා දාගන්න ඕනෙත් නැහැ. ඉතින් ඒ වගේ සමාජයක් ලක්ෂ ගානක සමාජයක් මහා සමාජයක් මෙතුමාගේ මතක් කරා මම හරි සතුටු වෙනවා. හෙට්ටිආරච්චි මහත්තයා නේද? හෙට්ටිආරච්චි මහත්තයා මම ඔබතුමාත් පළවෙනි සහභාගී වෙන්නේ මම දේශනය කරපු එකක් වෙන්නේ නැතිනේ.
මතක රංජන් මහත්තයද? රංජන් මහත්තයෝ. ඒකට මට යන්න බැරි වුණොත් මම ලංකාවේ මේ වෙලාව වෙනකොට දවසකට රේෂන් 4-5ක් කරනවා. ලොකු ජාලයක් ගියා නේද පුතා? ඈ ඉතින් මමත් ප්‍රධාන ඉඳලා හිටලා යනවා නේද? ඉතින් මම දවසට එකක් තෝර ගන්නවාමයි. ඒ දවසක මං හිතන්නේ මාසෙකට 50-60 කරපු මාස තියෙනවා. චාමික මහත්තයා. ඔව් ඒ රැල්ල නැවතුනේ කොරෝනා එකෙන් පස්සේ. කොරෝනා එකෙන් අපිට සුභාධර්මයේ පණිවිඩ දුන්නානේ. ඒ නවත්තපන්. ඔබ කරා ඇති. දැන් ඊට පස්සේ මට බාර දීපන්. ඔන්න දැන් සුභාධර්මයෙන් කරනවා. තේරෙනවද? දැන් අපි පොඩ්ඩක් මේ ගුවන් විදුලි මේ ටීවී වැඩසටහන් ටික විතරයි කරගෙන ගියේ. තේරුණාද කියන එක? ඉතින් එතෙන්දී චාමික මහත්තයා මේකයි. අපි සතුටු වෙන්න ඕනේ බුද්ධ දර්ශනය තුල මේ පාරමිතාව තුලින් බුද්ධිමත්ව ගැඹුරුව සිතලා අර මායිකන්ද මහත්තයා එවෙල කතා කරනකොටත් අර පින ගැන ඔබතුමා ඇහුවනේ. ඔය ඕකත් වෙලාවක අපි කතා කරන්න ඕනේ මේ පිනයි කුසලයි මාරු කරගෙන තියෙනනේ මේ වෙලාවේ. තේරෙනවද? කුසලයේ කියන එක අපි කෙටියෙන් කිව්වත් චාමික මහත්තයා අපි කවදා හරි නිවන් දකින්න තාක්කල් කුසලයේ ගෙවෙන්නේ නැහැ. පින ගෙවෙනවනේ අපි විඳින්න. නමුත් ඒ පින අපි හරව ගන්න ඕනේ කුසලයට. මොකද හේතුව අපි පාරමිතා පුරනවා මේ සංසාරයෙන් ගොඩ වෙන්න ඕනේ කියන අදහස තියෙනවා. ඒ යන්නා වූ පාරමිතාවට Tamanට සහනයක් තමයි පින. නමුත් ඒකට නෙවෙයි අද මිනිස්සු පින ගණන් ගන්නේ. පින ගණන්නේ විනෝදෙට. තේරෙනවද කියන එක? ඔතනයි ඔය ඔක ගැඹුරුව මිනිස්සු හිතන්නේ නැති පැත්තක් තියෙනවා. අපිට ආන වාහන තියෙනවා නම් අපි ලොකු සූරසැප විඳිනවා නම් ඉතින් ඔය සේම තියෙනවා මල්ලක. මම පිනක් හැටියට ගණන් ගන්නවා. ඈ මගේ ඔය කෝටි ගණන් තියෙන ආහාර පාවිච්චි කරන්න මගේ සූරසැප විඳිනද මේ මිනිස්සුන්ගේ උවමනා මිනිස්සුද? එහෙමද? ඒතර මම එතකොට ඒ පින මම ට්‍රාන්ස්ෆර් කරන්න මේ මාර්ගේ කපලා දිනකොට සැප විඳින්නේ. නෑ ඒ පිනත් එක්කම අපි කරන ක්‍රියාවලිය අපි කරන්නේ මොකද දහස් ගාණක් මේ දරුවන්ගේ සිත් පිරිසුදු කරනවා. අන්න සිත් පිරිසුදු කරනවා කියන්නේ භාවනාවක්. ප්‍රඥාව එතන තියෙනවා. තමාරු භාවනා යෝගී සහ සිත් කෙනෙක්ගේ අපාගත සිතුවිල්ල තියෙන සිතක් අනිත් පැත්තට ආරෝණවා කියන්නේ චාමිකාත් එතන පිනයි කුසලයි දෙකම තියෙනවද නැද්ද? ඒ වගේ උත්තරීතර වැඩසටහනක් නෙමෙයි දා වින්සා සංවිධානය කියන්නේ. ඇයි මිනිසුන්ට එන්න බැරි? ඇයි මිනිසුන්ට බැඳෙන්න බැරි? ඇයි මිනිසුන්ට පාරමිතා පුරන්න බැරි? ඇයි බුදුදහම තමන්ගේ මේ සාක්කුවට සල්ලි කඩ බඩ වඩා ගන්න විදිහට බුදුදහම දර්ශනය හරවගන්නේ? බුදුහාමුදුරුවන්ගේ මේ වාණිජ්‍ය ලෝකේ භාණ්ඩයක් කරගන්නේ ඇයි? කෙලින් අහනවා මම ඇඟිල්ල දික් කළා. තේරෙනවද ස්වාමී මහත්තයා? ඒකයි තත්ත්වේ. ඔව් අර කතාවට කියනවා නිහල් විජයරත්න මැතිතුමනි උපාය දන්නෝ අපාය නොයති කියලා. මම හිතන්නේ උපාය දැනගත්තොත් අපාය යන්න ඕනේ නැහැ. ඒ හින්දා උපාය හරියට දන්නවනම් අපාය යන්නේ නැති වෙන වැඩ කරගන්න පුළුවන්. නිහල් විජයරත්න මැතිතුමනි මේ දැන් අපි දැන් ඔබතුමා කිව්වා කොරෝනා ආවට පස්සේ විරාමයක් තියන්න සිග්නල් එකක් දුන්න කියලා. ඒ සිග්නල් එක දුන්න අතරේ ගව ඝාතන නීතිය මේ මම හිතන්නේ නීතිගත කරනවා අපේ රටේ තාම එක කෙටුම්පතක පවතිනවා. ඒ අතර තවත් මේ නීතියක් එනවා සත්ත්ව සුබසාධන නීතියට කැබිනට් අනුමැතිය ලැබුණා කියන එක. බල්ලෙකුට ගලකින් ගැහුවොත් අවුරුදු 3ක් හිරේ කියලා මේ සඳහන් වෙලා තිනවා. 1,25,000ක දඩේකුත් අත් වෙනවා කියලා. මම හිතන්නේ මේ සත්ත්ව සුබසාධනයට කැබිනට් අනුමැතිය කියන ප්‍රවෘත්තියක් පළ වෙනවා. මේකයි. ඔව්. ඕක හරි ගැඹ හොඳයි. අපි ප්‍රශ්නේ. ඕක හරි හොඳයි. මොකද දැන් මේ ලෝකේ යන තත්ත්වය දිහා බැලුවම දැන් අපි කොරෝනා හැදුනා, එක ලෙඩ හැදුනා. ඒ සියල්ලම අපි අරන් තියෙන්නේ විසෙන් මරණේවනේ. දැන් ඔය වැක්සින් එක කියන එකත් ඒකයි. අපි ඒවට විරුද්ධ වෙන්න ඕනේ නැහැ. තේරෙනවද කියන්නේ? නමුත් ලංකාවේ ඒ දේ අවශ්‍ය නැහැනේ. අපේ තරංග පුතා කිව්ව විදිහට එක ක්‍රම තියෙනවා. අපි ලෝකේ හොයාගෙනත් තියෙනවා. නමුත් විශේෂ ආශිර්වාද පොඩි තෙතමනයක් වෙන දෙයක් මේ ලෝකේ කිසිම බෞද්ධ හෝ ඒවා ආගමක නායකයෙක් කළා තියෙනවද තාම? අන්න එතන තියෙන ප්‍රශ්නේ. දැන් එතෙන්දිම අපි නිතරම මේ වැඩසටහනේ කිව්වා චාමික මහත්තයා මේ ගව ඝාතනය නවත්තන්න. අපි ගව ඝාතනය බුද්ධ දර්ශනය තුල නීතියක් ඇටියට නවත්තන්න අවශ්‍ය නැහැ. නීතියකට ගේන්න බෑ ඒක හරි. නමුත් අපි ඒක ගේන්න කිව්වේ මොකද? බුදුහාමුදුරුවෝ මේ ගවයා ගැන වෙනම මහා ධම්මික සූත්‍රේ නේද දේශනා කළා තියෙනවා. මරණ කෑවට පස්සේ 890ක් රෝග 90ක් ව්‍යාධි 203ක් අනතුරු. එතකොට 890ක් රෝග 90ක් ව්‍යාධි. එතකොට දැන් අපි එතන නෙමෙයිද ඉන්නේ. එතකොට ඒක වළක්වා ගැනීම විශ්ව බලයක් ලබා ගැනීම තමයි මේ රටේ ඉන්න පුරවැසියන්ට අපේ මනුෂ්‍ය වර්ගයාට සියලුම සත්ත්ව වර්ගයාටම සිත සාන්තියක් වෙන්න විශ්ව ආශිර්වාදය ලබා ගන්න තමයි අපි කිව්වේ කොහොම හරි ගව ඝාතනය නවත්තන්න කියලා. දැන් කොහොම හරි
ඒක කෙටුම්පත් කරලා කියන ඔය ගැව ඝාතන එකට දැන් මේක වගේ මේ කැබිනට් අප්‍රූවල් ලැබුණා. ඉතින් දැන් අද ඇහුවත් කෙටුම්පත් හෙට ඇහුවත් කෙටුම්පත් අවුරුද්දෙන් ඇහුවත් කෙටුම්පත්. ඉතින් මේකත් මම දන්නේ නැහැ කෙටු කොටනවාද කියන එක. කොහොම කොටනවාද කියන එක. කරොත් හොඳයි. තේරුණා කියන එක. කරොත් විශ්වාසීකාරයක් වෙනවා. ඒ කියන්නේ කටින් බතල මොකද බල්ලෝ මේක නම් ටිකක් කෙරේ කියලා හිතනවා. මොකද බලු මස් කන්නේ නැහැ නේ කොට. හැබැයි බලු මස් කනවා මේකෙන් පහර ගහන්නේ අර මස් මරන්න වෙලෙන්දට විතරයි. ඌ අර එළු මස් දෙනවනේ බලු මස් කියලා. මෙතෙන්ද වැඩිම දැන් අර ප්‍රමාහණය කිරීමේදී සතුන්ව හිංසාවෙන් නොකර මැරීම. මේක තියෙනවා මේ ගලක් මැරීමට ඉඩ තියෙනවා මේක තමයි. බල්ලෙකුට ගලක් ගැහුවත් අවුරුදු දෙකක් හිරේ ඒ කියලා. නිසා මේ දැන් අපේ වගේ සිත් මේ ක්ලීන් කරන්න පිරිසුදු කරන්න බෑ මේ වගේ දේවල් වලින්. තේරුණාද කියන එක? මේවා කරන්න ඕනේ. මේවට අපි විරුද්ධ වෙන්න මේවා කෙරෙන්න ඕනේ. මොකද විශ්ව ආශිර්වාදය ලබන්න ඕනේ. තාම කිසිම මන් දන්නේ අපිට වල පැත්තකට තියමු කර ලංකාවේ තාම මොකද ඒකනේ කරන්නේ. දැන් අද කොරෝනා එක පොඩ අඩු වෙනකොට අන්න දැන් ආයි ඊයේ මන් දැක්ක කියලා ලොකු රැල්ලක් එනවා කියලා කියනවා. කොරෝනා සුනාමියක් එනවා. සුනාමියක් එනවා කියලා කියනවා. ඊට පස්සේ දැන් ඊයේ පෙරේදා ගොඩක් මම දැක්කා සංසිඳු කියන අය ගොඩක් මැරලා තිබුණා. එක කැන්සර්ස් වලින්. හරි. ඊට පස්සේ තවර මම ඒ වෙලේ කිව්වා වගේ හෘදයාබාධ වලින්. හෘදයාබාධ ඇක්සිඩන්ට් වලින්. ඉතින් මේ සබහා ධර්මයේ කිපිලා තියෙන තාම. තේරෙනවද කියන්නේ? ඉතින් එතකොට ඒවට රජයක් හැටියට ඕනම පවතින රජයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ පවතින රජයකට අපි කියන්නේ අපි ඇයිල විපක්ෂ නෙවෙයිනේ. විපක්ෂයේ යටි අරමුණක් තියෙන පුළුවන් ඊළඟ බලය ගන්න. දැන් අපිට බලයක් ඕනේ නැහනේ. අපි කියන්නේ රටට ජාති ආදරේට. ඒ නිසා කරුණා කළා රජ මේවා කරන්න මම ආශිර්වාද කරනවා අපිව ගෙන්නලා. තාම කිසිම මේ අපි ආරාධනා නැතුව කිසි දෙයකට යන්නේ නැහැ චාමි මහත්තයා. මට ඕන තරම් දේශන තියෙනවා. හරිද? මට ඕන හැටි ගුවන් ඉදිරියට සටහන් තියෙනවා. මට මේ බිහිදොර තියෙනවා. හරිද? මේවා රැල්ලට කරන්නත් බෑ. හරිද? ඉතින් මම තෝරා බේරන මෙතුමත් දැන් ලංකාවට ඇවිල්ලා මං හිතන්නේ මෙතුමා නෑයවත් බලන්න ගියාද කියලා මට දැකයි. අර channel එකේ ගියා, අර YouTube එකේ ගියා, මේකේ ගියා තේරෙනවද කියන එක. හරිද? ඉතින් ඒ වගේ මේ ඒක තමයි කියන්නේ පාරමිතා කැපවීම කියලා කියන්නේ චාමික මහත්තයා. තේරෙන? ඒ වගේ තරුණ පරම්පරාවක් හැදුවා මේ ලෝකෙට. අපි කොච්චර කිව්වත් වැඩක් නෑ පෙන්නලා හදන තමයි මේ තරංග වගේ දරුවෝ ගෙනල්ලා මේ පෙන්නන්නේ ලෝකෙට හැදියල්ලා කියලා. තේරෙනවද කියන එක? ඒක නේ එහෙමවත් හිතන්න ක්‍රමයක් තමයි මේ සකස් කරන්නේ චාමික මහත්තයා. ඉතින් ඒක නිසා මම රජයට මොකද අපි සල්ලි ඉල්ලන්නේ නැහනේ. අපි වාහන ඉල්ලන්නේ නැහනේ. අපිට මේ වගේ බලයක් තියෙනවා. මං කෝල් කරලා තරංග පුතා දේශන ගන්න කියලා ලෑස්ති කරන්න. වෘත්තීය වුන් ටික එකතු කරන්න. පාසල් ටික එකතු කරන්න. මෙතුම එකතු කරන්නේ ඒ බලය තියෙනවා අපිට. ඒ බලය කරන්න බෑ. ඒකට මේවට විරුද්ධ මිනිස්සු වැඩි. අපාගත වෙන මිනිස්සු වැඩි. ඒ මිනිස්සු මොනවද කරන්නේ? මේවට අභියෝග කරනවා. එහෙම නේද? ඉතින් අභියෝගත් එක්ක යන්නේ පාරමිතා, උපපාරමිතා, පරමත පාරමිතා. එහෙම නේද? අපි ඔන්න පාරමිතා 10 ගැන මම දවසක් කියලා දෙන්නම්. මම තනියෙන් ඇවිල්ලා. පැයකමාරම. හොඳයි. මම හිතන්නේ ආනන්ද මහයන්කත් මෙතෝනේ දැන් මේ සත්‍ය අවිහිංසා පනත් මේ වගේ එනකොට අපි හිතනවා මේ අපි මේ ධර්මදීපේ අපේ ධර්මදීපේ හොඳයි කියලා. නමුත් මේ ඇමරිකාව වගේ රටවල කොහොමද මීට වඩා ප්‍රවණතා මේ තාම මේ වගේ සත්‍ය අවිහිංසා පනත් ඇහිලා තියෙනවද නැද්ද කියන මා දන්නේ කොහොමද මේ ගව මේ එහෙම නැත්නම් මේ දැන් මෙතුමා කතා කර ගව ඝාතක නීතිය එහෙම නැත්නම් සත්‍ය අවිහිංසා පනත් අනපනත් නීති මේවා ඒ රටවල තාම කෙටුම්පත් වලද එහෙම නැත්නම් මේවා තාම මේ අර මෙතුමා කියන වගේ ඒවා තාම මේ ලිපි ලේඛනවල තියෙනවද මේ ප්‍රායෝගික වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවද ඒ බටහිර රටවල ඇමරිකාව වගේ රටවල ප්‍රවණතා ගැන මම කැමති මේ ආශ්‍රයෙන් දැනගන්නට ඔබතුමාගේ බොහොම ස්තුතියි මම පොඩ්ඩක් මේ ගැනත් කියලා ඉන්න මේ සත්ව අහිංසා පනත මේ ජාමික ඕනම රටක මේ සත්ව හිංසාව වැළැක්වීම සඳහා එහෙම නැත්නම් සත්ව හිංසාව අඩු කිරීම සඳහා වළක්වන්න අමාරුයි බොහෝ අනපනක් තියෙනවා. දැන් මේ අපේ රටේ තියෙන පනත දැනට තියෙන එක 1907. 1907 මේක සතෙකුට හිංසාවක් කරොත් වැරදි විදිහට දඩේ රුපියල් 20යි. රුපියල් 20යි. දැන් මේක ගැන කතා කරලා බොහෝ සංවිධාන දැන් අවුරුදු 10ක් විතර තිස්සේ අපි බොහොම මේකට සම්බන්ධ වුණා. මේ පනත ගේන්න දැන් කොහොමද මේකෙන් කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. දැන් මේක පාර්ලිමේන්තුවේ ඉදවත් කරලා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න විතරයි තියෙන්නේ. නමුත් ඒක තවත් එන්නේ නැහැ. ඉතින් කොහොම හරි නමුත් අපි හිතනවා මේ සැරේ මේක වෙයි කියලා. ඉතින් දැන් ඒ දඩේ රුපියල් 20 ඉඳලා 1,35,000 දක්වා වැඩි කරලා තියෙනවා. ඉතින් මෙතන සාමාන්‍යයෙන් අවුරුද්දකට හිර යන්නත් වෙනවා. ගලකට හිර යන්න පුළුවන්. මෙතන සාමාන්‍යයෙන් වෙන්නේ දැන් ප්‍රවාහනය කිරීමේදී තාමත්ම කුරිරු ලෙස තද කරලා දැන් හරක් ලොටියකට දානවා හිතන 50ක් 60.
දාලා හිර කරලා මේ මිනිසුන්ගේ මේ සතුන් අර ප්‍රවාහණය වෙන අතරමඟ කාලය තුල වෙන හිංසාව ගැන කිසිම හැඟීමක් නැතුව ඇදලා ගන්නවා, කකුල් කඩනවා, මහා මිනිස්කමට නිගා දෙන විදිහට තමයි මේ සතුන්ව පරිහරණය කරන්නේ. අන්තිමට හැබැයි මරනවා. මරන්න එපා කියලා මේක කියන්නේ නැහැ. ඔබතුමා ඔය කියන්නේ ඇමරිකාව ගැනද මේ ධර්මදීපය ගැන මේ ධර්මදීපය ගැන මම කියන්නේ ධර්මදීපය දැන් මම කියන්න උත්සාහ කරන්නේ අපිට ඕන නම් අනපනතක් මේ ශනිකව. අද උදේ පාර්ලිමේන්තුවට ගෙනලා හවස ඇමතිවරු දන්නේ නැතුව මන්ත්‍රීවරු දන්නේ නැතුව සම්මත වෙන මේ රටේ මේ පනත තාම 1907. දැන් මේ කියන පනත දැන් අලුතෙන් ඔය අලුත් කෙටුම්පත සම්මත කරගන්න දැන් අවුරුදු 10ක් විතර තිස්සේ මහන්සි වෙනවා. 10ක් 12ක් විතරද මම හිතන්නේ. තවත් නැහැ. ඉතින් ඒ වගේ අමාරු ඉතින් අපේ බෞද්ධකමේ තරම තමයි ඉතින් මම පෙන්නන්නේ. අපේ හැකියාවේ හැකියකම. අනිත් රටවල ඔබතුමා ඇහුවා චාමික මහත්මයා මෙහෙම නෙමෙයි. දැන් බලන්නකෝ දැන් ඇමරිකාව විශේෂයෙන් අපිට ආනපනත් හරි තියෙනවානේ අපිට පනත් කෙටුම්පත් හරි තියෙනවා. ඒ රටවල එහෙම කෙටුම්පත් නැහැ. කෙටුම්පත් නෙමෙයි. ඒ රටවල නීතිය ඉතාමත්ම දැඩි ලෙස ක්‍රියාත්මක වෙනවා. පනත් නිතර එනවා. දැන් විශේෂයෙන්ම කැලිෆෝනියාවේ දැන් පනතක් මේ ළඟදී ගෙනවා. ඒක අපි සම්බන්ධ වුණා ප්‍රබලව. ඒක මහජන තුලින් ආපු පනත. ඒකට 60%ක මහජන කැමැත්තක් ඇවිල්ලා ඒක පනතක් වශයෙන් සම්මත වුණා. දැන් අවුරුදු 4කට 5කට කලින් ඇමරිකාවේ මුළු ෆෙඩරල් දැන් ඇමරිකාවේ තියෙනවා ප්‍රාන්ත සහ ෆෙඩරල් රජය කියලා මධ්‍යම රජය. ඒතර මධ්‍යම රජයේ මේ ට්‍රම්ප් ජනාධිපතිතුමා කාලෙත් එතුමා මහලුකු මේ සත්ව හිංසාවාදියෙක් නෙමෙයි. නමුත් එතුමාගේ කාලෙත් විශාල පනතක් මේ සම්මත කරගත්තා. එතෙන්දී සතුන් ගාල් කරන හැටි, සතුන්ට මැරීමට කලින්, ඝාතනය කිරීමට කලින් කොයිතරම් මේ ඒ හිංසාව අඩු කිරීමේ ක්‍රම අරවා මේවා විශාල වශයෙන් ඒ පනත් එහෙ තියෙනවා. ඇත්තම කියන ලංකාවේ නැහැ. ලංකාවේ නැහැ. මේ ධර්මදීපය ඔය කියන පනත නැහැ. 1907 තියෙන බොහෝම නිකන් ඒක පනතක් නෙමෙයි. නමර 1907 අවුරුදු 100කටත් පරණ එකක් තමයි දැනට තියෙන්නේ. ඉතින් ඒක තමයි ඉතින් ඒවා එහි රටවල දැනුවත් වෙනවා. දැන් උදාහරණයක් හැටියට චාමික මහත්මයා අපේ රටේ අපිට බලන්න පුළුවන් ද හාවෙක්. අපිට අපේ මේ මෙච්චර මේ කොළපාට රටේ හාවෙක්ව පේනවද අපිට කොහෙවත්? නෑනේ මරාගෙන කනවනේ. ඒ රටවල එහෙම බෑ. අපිට හාවෙක්, මුවෙක්, එහෙම නැත්නම් සාමාන්‍ය මීමින්නෙක් නේද? කිසිම තලගොයෙක් දකින්න පුළුවන් මේ වර්තමානයේ. ඒ රටවල කිසිම සතෙකුට එහෙම හිංසාවක් කරන්න බෑ. ඒක අර කියන්නේ ලයිසන් ගත්ත නැත්නම් බලපත්‍ර සහිත විශේෂ මේ තත්ත්වයන් යටතේ විතරයි සත්ව ඝාතනයක් ඉඳ තියෙන්නේ. නමුත් මෙහි රටේ ඒකටත් ඉඳ තියෙනවා. එහෙම අනීතික සත්ව ඝාතන වලත් ඕන තරම් ඉඳ තියෙනවා. අඩුවනේ අපිට පැහැදිලිවම පේනවා දැන් අපේ ගෙවල් වල ගෙවත්තේ හැමදාම උදේට හාවෙක් දෙන්නේ මුවෙක් එහෙම අපි දකිනවා නිතර. පාර යනකොට දකිනවා. ඒක අතවත් තියන්නේ හදිස්සියේ කුරුල්ලෙක් පාරක තුවාලයක වැල්ලා වැල්ලා හිටියොත් අපි වහාම ටෙලිෆෝන් අංකයක් කරගුවාම මේ සත්ව සුබ සාධන මධ්‍යස්ථාන වලින් ඇවිල්ලා ශනිකව මේ සතාරන් ගිහිල්ලා බෙහෙත් කරලා නිහල් මහත්තයා මේ සතුන් සුවපත් කරනවා. එහෙම ඊ타මාත්ම දැඩි නීති රීති සහිත ඊ타මාත්ම විනයක් සහිත පාලන පද්ධතියක් ඒ රටවල තියෙන්නේ. ඉතින් අපේ බෞද්ධ රටේ ඒවා අපි දකින්නේ නැහැ. ඊ타මාත්ම කනගාටුදායකයි අපේ රටේ තත්ත්වය. නමුත් අනිත් රටවල් ඊ타මාත්ම දීන නිසා දැන් ඒක දාර්ශනිකයෙක් මම දැක කියලා තියෙනවා සත්තුන්ට සලකන්නේ නැති රටක් නෙමෙයි කියලා. මොකද ඒ කියන්නේ ඒ මිනිසුන්ගේ ඒ හැකියාව ඒ ගුණධර්ම නැහැ. පිහිටන්නේ නැහැ. දැන් අපි වගේ කුකුළු ලක්ෂ 8ක් මරන රටක්, හරක් 5000ක් ඝාතනය කරන රටක්. මෙතුමන්ලා වගේ මේ කාලයක් තිස්සේ මේවා කතා කරලා දැන් 11000 5000ට බහලා තියෙනවා හරක් ඝාතනය. ඉතින් මෙහෙම බෞද්ධයි කියාගෙන මස් කාගෙන ඉන්න රටක්, ලෙඩ රෝග හැදෙන රටක් ලෝකෙ වෙන කොහෙවත් නැහැ. ඔව් දැන් අපේ රට නම් අපි ධර්මදීපයක් බුද්ධ ආගම තියෙන බෞද්ධ ආගම තියෙන රටක් කියනවානේ. දැන් ඔබතුමාලා ඉන්න බටහිර රටවල් ඇමරිකාව වගේ රටවල් නිර්ආගමිකයි කියනවා. නිකන් කිසියම් ආගමක් රාජ්‍ය ආගමක් හැටියට එහෙම පිළිගන්නේ නැති එහෙම තත්ත්වයකදී කොහොමද බොහෝ වෙලාවට කියන්නේ මේ සත්තු ඉන්නේ මේ මිනිසුන්ගේ පරිහරණය සඳහා. දැන් බුදුදහමේ අපි පාණාතිපාතා මෙහෙම කියලා කිව්වට අනිත් ආගම් වල තියෙන සමහර වෙලාවට සත්තු මවලා තියෙන මිනිසුන්ගේ පරිහරණයට පරිභෝජනය සඳහා කියන. මේ සංකල්ප මේ අදහස් කොහොමද බටහිර වැසියන් තුළ පවතින්නේ කොයි ආකාරයෙන්ද ඒවැ ප්‍රවණතා කෙබඳුද මම මේ ගැනත් ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි. අතරම දැන් අපේ දැන් බොහෝ රටවල් බෞද්ධ නෙමෙයිනේ. අවාසනාවකට හෝ වාසනාවකට කියන්නත් පුළුවන්. ප්‍රශ්න නැහැ. මොකද බෞද්ධ රටේ උදේ සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඒ රටවල් වල මිනිස්සු හරි ප්‍රබුද්ධයි. චාමික මහත්මයා. දැන් ඇමරිකාවේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයට යන ශිෂ්‍යෙක් වෙනත් ආගම් ගැන හැදෑරීමක් කරන්නට ඕනේ. කියන්නේ සාමාන්‍ය දැනීමේ සාමාන්‍ය ඒකට කියනවා ජෙනරල් এডুকেෂන් කියලා. ඒ කියන්නේ තමන්ගේ විෂය ධාරාවට අමතරව ඉතිහාසය ගැන පරිසරය ගැන ඒගොල්ලෝ හදාරන්න ඕනේ. වෙනත් ආගම් ගැන ඒගොල්ලෝ හදාරන අවස්ථාවක් තියෙනවා. ඒ හැදෑරීම තුළින් ඒගොල්ලෝ ඇත්තම නිතින්ම යන්නේ බුද්ධ ධර්මය සඳහා. මොකද එතන තමයි පැහැදිලිම නිවහල් අවිහිංසාවාදී
තමන් වෙනත් ආගමික ශාස්ත්‍රවරයෙක්ගේ වහලෙක් නොවන. අපි දැන් නිර්මාණවාදයක් නේ හුඟක් අනිත් ආගම්වල තියෙන්නේ. ඔව් මෞවාදය. මෞවාදයක් නේ තියෙන්නේ. ඒතොර මේ මෞවාදය තුළ තමන් මැවුම් කාර්යයේ වහලෙක් අතරම. එයා කියන්නේ හොඳ හෝ නරක හෝ අපි කරන්නට ඕනේ. තමන්ගේ ගැලවුම් කාර්යය තමා කියලා කියන දහම. තමන්ගේ ගැලවුම් කාර්යය තමා කියන එකම දහම තමයි බෞද්ධ දර්ශනය. ඉතින් ඒකට මිනිස්සු ඉතාමත් වැඩි වශයෙන් ඇදිලා යනවා. ඒක නිසා ඇත්තටම අනිත් රටවල ඒ ආගම් දේවාගම් සංකල්ප නිකන් දිය වෙලා යන ගතියක් තියෙන්නේ. හුඟක් වෙලාවට දැන් ඔය නත්තල් වගේ දවසක් පාවා ඒගොල්ලෝ භාවිතා කරන්නේ අර ෆැමිලි ගැදරින්. තමන්ගේ පවුල එක්ක රැස් වෙන දවසක් නිවාඩුවක් හම්බ වෙන නිසා අවස්ථාවක් ඇරුණාම මේ දෙවියෝ වැඳිල්ලක් අරක මේක නැහැ. මේ තමයි ඒක වැඩියෙන් තියෙන්නේ. ඊට වඩා ඉතින් මිනිස්සුන්ගේ බෞද්ධකම ඇත්තටම අපට වඩා වැඩි. පැහැදිලිවම කියන්න ඕනේ මේ කතාව. මේ නිකන් මේ ආවට කියන්නේ නෙමෙයි. ඒ මිනිස්සු දැන් අපි තුමු දැන් අපි කාට හරි ගිහලා කිව්වොත් මේ සතුන් මරණ එක හොඳ නැහැ. මේක මෙහෙම වැරද්දක් වෙන. ඒගොල්ලෝ ඇත්තද? ඔව් ඇත්ත නෙන්නම් කියලා ඒක පිළිගන්නවා. පිළිඅරන් ඒගොල්ලෝ මෙහෙම කියයි. අනේ මට බෑනේ මේ මස් කෑමේ නවතින්න. දැන් මම මේක අහලා තියෙනවා. මේක නවත්ත ගන්න බෑනේ. මගේ කෑදරකම වැඩි නේ කියලා ඒගොල්ලෝ තමන්ගේ වැරද්ද පිළිගන්නවා. ඉතින් අපේ රටේ මොකද්ද වෙන්නේ? අපේ රටේ ගිහිල්ලා කිව්වොත් කියයි නෑ බුදුහාමුදුරුවොත් මස් කාලා තියෙනවනේ. බුද්ධහම මෙහෙම කියලා නෑනේ මස් කන්න එපයි කියලා. ඔන්න ගේන කතාවක්. බුදුහාමුදුරුවෝ කියලාත් නෑ. ඒක වැරදි විදිහට පටලවා ගැනීමක් තියෙන්නේ. නමුත් අපි කරන්නේ ධර්මයේ තුලින් අපි හේතු හොයා ගන්නවා අපට ඕන දේ කරන්න. ඒගොල්ලෝ ධර්මයේ තුලින් හරිද දකින්න. ඉතින් එහෙම විශාල වෙනසක් තියෙනවා. ඇත්තටම කියනවනම් මම කියන්නේ මම මෙහෙම කියනකොට ගොඩක් මිනිස්සු කැමති නෑ. මම කියනවා මේ රට නම් තව දුරටත් බෞද්ධ රටක් නොවේය කියලා. ඇත්ත කතාව. මට හිතෙන හැටියට මම මේ කියන්නේ. ඒක ඇත්ත. බෞද්ධකමේ එහෙම කියන්න බෑනේ දැන් අපි විතරයි. ඔව් සිංහල බෞද්ධ රටන්නේ මේක තාමත් මේ බුද්ධ ආගම පෝෂණයකට ආරක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා මේක අපි වෙන් කරපු බෞද්ධ රාජ්‍යයන්නේ. ඉතින් මේ බෞද්ධ රාජ්‍යයේ දැන් බෞද්ධකම කොහෙද තියෙනවනේ චාමක මහත්තයා? බෞද්ධ කොඩි තියෙනවනේ. සබ්බපාපසා කරනං ඔබතුමා බලන්න මට මිනිහට සබ්බපාපසා කරනං කුසලස්ස උපසම්පදා සත්‍විච්ච පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනනේ. මේ බුද්ධ ශාසනය කොහෙද තියෙන්නේ? තමන් ගාවනේ. කුසලයේ වැඩි දිනු කරගන්න ඕනේ, පවෙන් වැළකෙන්න ඕනේ, හිත දමනය කරගන්න ඕනේ කවුද? මමනේ. එක පුද්ගලයානේ. රටක රැක කරන්න බෑනේ. ඒතකොට බුද්ධ ශාසනය තියෙන්නේ ඔතන. ඒ බුද්ධ ශාසනය රැකගත්ත කෙනාට විතරයි පුළුවන් වෙනත් ගිහිල්ලා පල්ලි මේ වෙහෙර විහාර ටික හේදාගප් ටික අපි කරන්නේ මේක අසුචි වනයක් කරගෙන අරහෙ ගිහිල්ලා මේ ශාසනය රකින්න හදනවා. ඒ වෙන්නේ නැහැ. මම කියන්නේ ඒක අපේ සංකල්පවල සංකප්පරවක පුරුසක. ඒ කියන්නේ සංකල්ප අපි හදාගත්තේ නැත්නම් අපිට බුද්ධ ශාසනයක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. අපි දන්නවනේ බුද්ධ ශාසනය රකින්න එක ස්වාමීන් වහන්සේ නමක් තවත් ස්වාමීන් වහන්සේට කුණුහරුවෙන් බයිනවා. ඉතින් එයා හිතනවා මෙහෙම බැනලා තමයි ශාසනය රකින්න පුළුවන්. වෙනවද? අපි මේ වෙනත් ආගමිකයින්ට අපි විහිළු උපදවනවා මිසක් කිසිම ශාසන රැකිලක් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. අපේ මේක ඇත්තම කියනවා නම් ඔබතුමා කියන එක හරි. මේක බෞද්ධ රාජ්‍යයක්. මේක තමයි මිහිඳු හාමුදුරුවෝ ඇවිල්ලා අපිට මේක ස්ථාපිත කරලා දුන්නා. මේ රටේ බුදු සාසනය පවතින්න ඕනේ. මම කියන්නේ අපි මේක විවේචනාත්මකව දැක්කේ නැත්තම් අපි අර හිතුවතා මේක බෞද්ධ රටක් කියලා හිතුවොත් මේ රට ඉතින් එහාට ගොඩ යන්නේ නැහැ. අපි මේක විවේචනාත්මකව දැකලා වැරදි ටික හදා ගන්න ඕනේ. ඔව් මං හිතන්නේ මේ දද පතාක ආදී මේ කොඩි ලෙල නොදුන්නත් මං මේ පහුගිය කාලේ යුරෝපයේ කරපු සංචාරයේදී දැක්කා වැහිලා තියෙන පල්ලි. මේවා මේ දැන් ගොඩක් පල්ලි වැහිලා. මම එක තැනක පින්තූර ගන්න නැවතුවා යුරෝපේ නැවතුව වෙලාවෙ දැක්කා මේක දැන් බෞද්ධ මධ්‍යස්ථානයක් වුණා. නමුත් බෞද්ධ කොඩි ඒව ලෙල දුන්නේ නැහැ. නමුත් මේක ඇතුලේ බෞද්ධකම තියෙනවා. මේ බෞද්ධයෝ එක් රැස් වෙනවා. මේ කලින් පල්ලියක් මහා විශාල පල්ලියක්. මේ පල්ලි වැහිලා බෞද්ධ මධ්‍යස්ථාන විවෘත වෙන ප්‍රවණතාව තේ රටේ අපි අතරින් පතරද දකින්නේ. එහෙම නැත්නම් මේක නිරන්තරයෙන් වෙන කාරණාවක්ද අපි මේ නතර කරපු දැනම අපි දැක්ක දෙයක්ද? එහෙම නැත්නම් හැමතැනම වෙන දෙයක්ද කියන්න මම දන්නේ නැහැ. ඔබතුමාට පුළුවන් ඒකට. නෑ ඒක එහෙම සිද්ධ වෙනවා. දැන් මෙහෙමයි. දැන් ඇමරිකාවේ අපට ඕන හැටියට ගලක් යට බුද්ධ ප්‍රතිමා තියලා එහෙම බෞද්ධ මධ්‍යස්ථාන නැති කරන්න බෑ. දැන් ඒක ආගමික සිද්ධාස්ථානයකට අවශ්‍ය පරිසරය අපි ආගමික සිද්ධාස්ථානයක් ඇති කරන්න ඕන නම් ඒක ආගමික සිද්ධාස්ථානයක් සඳහා අනුමත වෙච්ච ඉඩම් ප්‍රමාණයක් වෙන්නට ඕනේ. ඒතකොට ඒකට අවශ්‍ය එකේ නීති තියෙනවා. මේකට යම්කිසි වාහන ගණක් පාක් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මෙච්චර වැසිකිලි ප්‍රමාණයක් ඒ ආදිවාසී වැසිකිලි කැසිකිලි කිරීමට අවස්ථාවල් තියෙන්න ඕනේ. ඒතකොට එතන ආගමික ස්ථානයක් නම් ඊට අනවශ්‍ය විදිහට ඒකට හිරිහැර වෙන විදිහට වෙනත් ස්ථාන වටපිට තියෙන්න බෑ. ඉතින් ඒ ආදිවාසීන් මේවා නීතිගත කරපු තැන් තියෙනවා. ඉතින් හුඟක් වෙලාවට දැන් අපේ එහෙ සිද්ධ වෙන දෙයක් තමයි මේක. අපිට බෞද්ධ පන්සලක් ඇති කරන්න ඕන නම් පස්සේ මොකද ආගමික ස්ථානයක් නේ. ඒතකොට අර වගේ අර වැහෙන පල්ලියක් තමයි ගිහලා ගන්නෙ මිලදී ගන්නෙ. ඉතින් එහෙම දේවල් හරියට සිද්ධ වෙනවා. අපි මේ ළඟදී අපේ ප්‍රදේශෙත් අපි එහෙම අවස්ථා දෙකකට අපි සම්බන්ධ වුණා. පල්ලි අරගෙන මිලදී අරගෙන ඒක ඉතින් අන්තිමට ඒ දේවස්ථානයේ බෞද්ධ පන්සලක් වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ බෞද්ධ පන්සලක් වශයෙන් කොඩියක් එහෙම දාලා නමක් එහෙම දාගත්තට
අපි හරි බෞද්ධකම නම් හැබැයි අපි ඒක හරි විදිහටම කෙරෙන්නට ඕනේ. ඉතින් ඒක යම්කිසි අඩුපාඩුකම් තියෙනවා. ඉතින් අපි ඒක තමයි හදාගන්න අවශ්‍ය කාරණේ. එහෙම දේවල් සිද්ධ වෙනවා හරියට. හොඳයි. මම හිතන්නේ ඒක අපේ හිතේ තමයි නේද? බෞද්ධකම තියෙනවනේ මේ උප්පත්තියෙන් නෙවෙයි ප්‍රතිපත්තියෙන් බෞද්ධ වීමයි වැදගත් වෙන්නේ කියන කාරණා ඔබතුමා තිරසර කරන්නේ. අපි මේ සභාවේ ඉන්නවා හෙළ මේ අංගම්පර ශිල්පියෙක්, ඒ වගේම අපේ හෙළ වෛද්‍ය විද්‍යා ගවේෂකෙක්. කොහොමද ඔබ මේ අපේ දේ රැකගෙන අපේ දේ පෙරට යමුයි ගුවට බොහෝ තැන්වල ඒවා දකින්නේ නැහැ. අපේකම රැකගන්න නේද? අපේ දේ අරගන්න ගුවට ඒව තියනවාද? සිරිසැප සිය රට දේ සිරිසැප දේ මේවා නිකන් තේමා පාට එහෙම නැත්නම් ආදර්ශ පාට තුනට මේක ප්‍රායෝගිකව පොළොවේ බිමේ පැලවෙලා තිබෙනවද? ඔබේ විග්‍රහය කෙබඳුද කියලා මා කැමතියි දැනගන්නට. ඔව්. අපි දැන් මුලින්ම ඔය ගැන අපේ දේ රැකගනිමු කිව්වොත් මිනිස්සු අද පුරුදු වෙලා තියෙන්නේ මේ ඇත්තම කිව්වොත් මාධ්‍ය තමයි මිනිස්සු අද හසුරුවන තත්ත්වයට පැවිලා තියෙන්නේ. එතකොට අපි දකින මාධ්‍ය දැන් මම මේ ගැන කතා කරාට කමක් නැහැ කියලා හිතනවා. මිනිස්සු කවුරු හෝ කියන දෙයක් කරන්න තමන් සොයන උත්සාහයෙන් මොනවාරි දෙයක් අපි මිනිස්සෙක් මම මේ කරන්නේ මොනවද කියලා හිතන්න අද මිනිසුන්ට බෑ. එහෙම ශක්තියක් නැහැ බොහෝ අයට. මම කියන එක කියන්නේ එහෙම ඉන්නවා පිරිසක් ඉන්නවා. මොකද එයාලා තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්නවා. නමුත් බොහෝ අය කරන්නේ අනුන් කරන නිසා කරන්නේ. හැබැයි අපේ නිහාර විජේරත්න මැතිතුමත් කිව්වා රැල්ලට අහුවෙච්ච නැති පිරිසක් තමයි අවිහිංසාවාදී සංවිධානය ඉන්නේ කියලා. බොහෝ වෙලාවට ওই මාධ්‍යෙන් හොවා දක්වන්නේ ජවයේ බලයේ ශක්තිය ඇති කරගන්න මෙන්න මේ කිරිපානය කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ වගේ මස් මාංශ අනුභව කරන මේ වගේ මේවා එක එක ಜಾති කන්න ඕනේ. එහෙම කියන මේ මාධ්‍ය හොවා දැකීමක් නේ තියෙන්නේ අන්ධානුකරණයන්නේ. ඒ අන්ධානුකරණයේ වන්දනාමාන නොකරන පිරිසකුත් අපේ රටේ ඉන්නව බවට සාක්ෂියක් ඔබ. එහෙම ප්‍රවණතාවක් අපේ රටේ තිබෙනවා. අපි මේවා මාධ්‍ය ඉස්සරහට ගෙනාවේ නැති වුණාට මම හිතන්නේ ඔබ වගේ චරිත මේ වගේ මාධ්‍යයට ආවට බොහෝ මාධ්‍යයෙන් ඔබ වගේ චරිත හොවා දක්වන්නේ නැහැ. ඒ නිසා බොහෝ මේ වගේ කැලේ පිපිලා කැලේ පරවෙලා යන්නට පුළුවන්. මම හිතන්නේ මේ නිහාල් විජේරත්න මැතිතුමාලා මේ කරන මෙහෙවර හරහා මෙවැනි බලවේග මෙවැනි ප්‍රවණතාවක් අපේ රටේ තිබෙනවා කියන සාක්ෂියක් තමයි ඔබ. මම හිතන්නේ ඒකට ඔබේ පිළිතුරත් මා තවදුරටත් කැමතියි. මම මෙහෙමයි. මම දැනටත් මම ගවේෂණය කරනවා කියලා කිව්වේ මම හිතුව මම ඕන තරම් තියෙන මම දැක්ක නැති ගහකොළ අඳුරන්නේ නැහැ. දැන් මම ගහක් දැක්කට පස්සේ පැලයක් දැක්කට පස්සේ පැලෑටියක් දැක්කට මට මේක නමක් හොයාගන්නකම් මේකේ මොකද්ද කරන්න පුළුවන් කියලා හොයාගන්නකම් මට එදාට නිින්ද යන්නේ නැහැ. මම නෙට් එකේ තෝරනවා, දන්න වෙද මහතුරුන්ගෙන් අහනවා, ගිහිල්ලා අහනවා යාළුවන්ට සමහරට පැලයක් නම් ඔයලා බලලා එකක් දෙකක් නම් තියෙන්නේ ගලවන්නේ නැහැ. සාමාන්‍ය පිසක් තියෙනවා නම් පැලයක් ගලවගෙන ගිහිල්ලා පෙන්නලා අහන වෙලාවල් තියෙනවා. මේක මොකද්ද මේක කරන්නේ? එහෙම ඒකට මම හිතන්නේ ඒකට හොඳ ඇම්මත් එක්ක ගැම්මක් තියෙනවා නේද? මේ මම හිතනවා මොනවා හරි දෙයක් කරන්න පුළුවන් වෙයි අපිට. මොකද දැන් කොරෝනා ආපු එක ආශිර්වාදයක් විදිහට ගත්තොත් දැන් බොහෝ අය පිරිසක් කියනවා එන්නත් කරණයේදී තමන්ගේ තිබිච්ච ලෙඩ රෝග වැඩි වුණා කියලා. මොනෝ හෝ ඇඟේ බෝනවන රොඩක් Tamanට තිබුණා නම් පළවෙනි එන්නේදී වැඩි වෙච්ච අය ඉන්නොත් දෙකේදී වැඩි වෙනවා බූස්ටර් එකේදී තවත් වැඩි වෙලා තියෙනවා. එතකොට හොඳක් වෙලා නැහැ. මම එන්නත් ගහන්න එපා කියන්නේ ඒක Taman කල්පනා කරන්න ඕන. ඒක නීතියක් විදියට ගේන්න උත්සාහ කරනවානේ. මම හිතන්නේ ඔය එන්න ගහලා ඔක කොතනින් නතර වෙයිද දන්නේ අපේ ඒ කාඩ් එකේ තියෙනවා තව මම හිතන්නේ ඒ රූල් තියෙනවා සෑහෙන. මම රට වටේ නිතර යන කෙනෙක්. සැනිටයිසර් පාවිච්චි කරන්නේ නැහැ. මාස් එකක් දාන මොකද මට හැදිලා ඉරක් වෙන කෙනෙකුට වෙන කෙනෙක්ගේ ආරක්ෂාව උදෙසා මගේ ආරක්ෂාවට නෙමෙයි. මම මාස් කියනවා රාවණ කාලෙත් අපේ රාවණ කතන්දරවලදී දකින්න මුණු ආවරණ ඒ වගේ ඒ මුණු ආවරණ තියෙනවා. ඒ කියන්නේ අනික හඳුනන්නේ සටන් ක්‍රමවලදී තියෙනවානේ. එතකොට මගේ ආරක්ෂාව ගැන මට විශ්වාසයි. මගේ ශරීරයේ හැඩ ගැවිලා මම දන්නවා මගේ ඇඟට වෙනසක් වෙනවා නම් මම මේක ගත්තම ඇති කියන එක මම දන්නවා. දැන් ගුරු සුදුලුණු ගම්මිරිස් අර එකට යනවනේ. ඉතින් ඒ වගේ අපි ගම්මිරිස් හැටයක් රතු මිරිස් කන්න නැතුව ගම්මිරිස් කනවා නම් තියෙන සෙම අඩු වෙලා යන රතු මිරිසට ගෑස්ට්‍රික් හැදෙනවා. ඒ වගේ මිනිස්සු අපේ පැරණි දේවල් අපේ දේවල් ගන්නවා නම් 90%ක්ම ලෙඩ රෝග නැති වෙලා යනවා. එහෙනම් විශ්වාසයෙන් මොකද මම ගැන අත්දැකීමෙන් කියන්නේ මම ලෙඩකට බේත් පෙත්තක්වත් බීලා නැහැ. කියන්නේ පැන්ඩෝල් පෙත්තක්වත් බොන්නේ නැහැ ඔළුව කැක්කමකටවත්. ඔළුව කැක්කමක් වුණා නම් ඒ සෙම හිරවීමක් වෙන්නේ නැති පිනි බාලා අවසම වෙන එක උණු වතුර එකක් බීම මේක අඩු වෙලා යනවා. උණු වතුර එක. ඔව්. ඒක උණු වතුර එකකට ගම්මිරිස් කුඩු චුට්ටක් දාලා බොනවා. මම මේ වගේ දේවල් පොඩ්ඩක් හදාවනවා. උණු වතුර එකකට ගම්මිරිස් කුඩු චුට්ටක් කුණු කෑල්ලක් දාලා ඒක තේ මම උදේ තේ බොන්නේ නැහැ.
ප්ලේන් ටිකක්වත් බොන්නේ නැහැ. අර කොහේ හරි ගෙදරකට ගියාම හදලා දුන්නොත් ඒක බොනවා. මොකද ඒක මට අවශ්‍ය නැහැ නේද උදේට කොත්තමල්ලි එකක් රණවරා කෝපය මොනවා ඒ වගේ දෙයක් හදලා දුන්නොත් කිරි බොන්නේ නැහැ. කිරිපිටි නැහැ. මම ළමයින්ටවත් කිරිපිටි බොන්න දෙන්නේ නැහැ. ඒකින්ද ඔබ කිරිපිටි පෝලිං වල ඉන්නේ නැතුව තියෙනවා. අපෝ නෑ. පෝලිං වල ඉන්නේ මට ඒ ප්‍රශ්නෙත් නැහැ. මොකද හැබැයි පොඩි කාලේ ඉතින් අම්මලාගේ වුණාට ළමයින්ට හැදෙන්න ඕන කියලා ටික කාලයක්. නමුත් මම පස්සේ බලපෑම මම කිව්වා බොන්න එපා කියන එක. එතකොට හැබැයි ලොකු වෙනසක් වුණා ළමයින්ගේ. මාස් පතා මොනවා හරි ලෙඩකට බේත් ගන්න ડોක්ටර් ගාවට යනවා නම් ඒක නැති වුණා. දැන් පොඩි අයට දෙන්න එකසේ අපි සිංහල බේතේ මෙහෙම තියෙනවනේ. අපි වේලක් බොනකොට දැන් එක බේත් වේලක් බිව්වම ඉංග්‍රීසි බේත් වේලෙන් ටික් ගාලා වේලිලා ගිහලා සෙම වේලිලා ගිහලා ඕක සනීප වෙලා යනවා. නමුත් සිංහල බේත චුට්ටක් වැඩි වෙලා ඒ සෙම ටික ගිහිල්ලා ඇඟ එක දීර්ඝ කාලිනව සුවපත් වෙනවනේ. අපේ අය හුරු වෙලා තියෙන්නේ తాවකාලික සුවේටනේ. ඒක නිසා ශනිකව ගත්තා. නමුත් ඇඟේ අරක හිර වෙලා තිබිලා කොයි හරි මතු වෙනකොට තවත් ඒවල් එක තමයි මතු වෙලා එන්නේ. හරි සාංග මහත්මයාට උඩ මතක් කරන්න ඕනේ මෙතුමා කීප කරන පොඩ්ඩක් ඇඩ් කරනවා නම් මේ කිරි සහ කිරි ආහාර කිරිපිටි වලින් ළමයින්ට වෙන ආසාදන දෙයියනේ මේක නවත්තලා බලන්න ළමයි කොච්චර ඉක්මන සුව වෙනවද කියලා. මේ ලෙඩ හැදෙන්නම ළමයින්ට මේ කිරි සහ කිරි ආහාර. ළමයින් මම කියන්නේ මව් කිරි නෙමෙයි මව් කිරි අත්‍යවශ්‍ය දෙයක්. එතනින් පස්සේ දෙන හරක් කිරි සහ හරක් කිරි ආසාදිත මේ හරක් කිරි වලින් හදන අයිස්ක්‍රීම් යෝගට් අර මේව ඔක්කොම ටික ඔබතුමා හරක් කිරි ගහම ඒක නිකන් මිනිස්සුන්ට කරන නිකන් මිනිස්සු කැමතිනේ හරක් කිරි බොනවා ඒක මේ වෙලාවේ නෙවෙයි අපි හැබැයි මේ ළමයින්ව පෝෂණය කරන්න ළමයින්ට නිකන් අවශ්‍ය කැල්සියම් මේව ලබා දෙන්න මිනිස්සු ඔය පෝලිං වල රස්තියාදු වෙලා කිරිපිටි අරන් දෙන්න ඉන්නේ මිනිස්සු මේ ළමයි ගැන හිතලා නේ ඔච්චර දෙමාපියෝ ඔය පෝලිං වල රස්තියාදු වෙන්නේ නේද එහෙම නේද ඉතින් දැන් හැම සතෙකුටම තියෙනවා නික මේ යම් කාලයක් මේ ලෝකෙට බිහි වුණාම බොන්න අපිට තියෙන අවුරුදු එකමාරක් දෙකක් හරකටක් තියෙන මාස ගන්න. ඔය වගේ හැම සතාටම තියෙනවා. නමුත් ලෝකේ ඉන්න ගොම් සතා තමයි අම්මගේ කිරි ටිකක් බීලා අනුගේ සතා මැරෙන්නකම් බොන ගොම් සතා තමයි කවුල් දෙකේ මිනිස්සු. දැන් චාමික හරියටම හරි. දැන් බලන්නකෝ අපි මේ ස්වභාව ධර්මයෙන් ගන්නකො විස්තර අපිට ඔක්කොම දැන් මෙතුමා කිව්වාගේ ස්වභාව ධර්මයෙන් ගන්නකො අපේ දැනුම දැන් ලෝකේ මොන සතාද වෙනස් සතෙක් කිරි බොන්නේ ලෝකේ මොන සතාද ලදරු වෝදින් පස්සේ කිරි බොන්නේ ඒ වුණාට මේ මහයකද මෙතුමනේ දැන් නවසීලන්තේ වගේ රටවල් හොඳ රටවල ඉන්නේ ඔය එන්නේ ඒ හින්දා ඒ රටවල් මිනිස්සු බොන හින්දානේ මේ අපිටත් දෙන්නේ නෑ නෑ ඒ රටවල් හරක් කිරි අපේ හරකුන්ට පෙවීමක් තමයි සිද්ධ වෙන්නේ තේරුණාද ඒගොල්ලෝ එවන්නේ මේ හරක් මානසිකත්වයෙන් අපි ඉන්න නිසා මනුස්ස මානසිකත්වයෙන් ඉන්න කෙනෙක් කිරි බොන්නේ නැහැ. ඒ කියන්නේ බටේ රටවල මිනිස්සු කිරි බොන්නේ නැහැ කියලාද ඔබතුමා? බටේ රටවල දැන් බටේ රටවලත් ඉන්නවන්නේ නොදැනුවත් පුද්ගලයෝ. නමුත් ඒ පුද්ගලයෝ දැන් ටික ටික ඒ දැනුවත් වීම තුළ එයින් ගැලවෙනවා. දැන් මම කියවන මම මේ සාකච්ඡා මේ මාධ්‍යයේම මම කලින් කියලා තියෙනවා බෝඩන් ඩේරිස් ඩීන්ස් ෆුඩ් වගේ මේ ඇමරිකාවේ තියෙන පැරණිතම සහ විශාලතම කිරි සමාගම් බංකොලොත් වුණා මේ ළඟදී. ඒ දෙකම බෝඩන් ඩේරිස් කියන එක තමයි විශාලතම කිරි සමාගම මේ පැරණිතම කිරි සමාගම 1850 ඇති කරපු සමාගමක් විශාලතම සමාගමක් සහ පැරණිතම සමාගම මේ වෙනකොට තිබිච්ච ලොකුම සමාගම තමයි ඩීන්ස් ෆුඩ් කියන එක ඒකත් බංකොලොත් වුණා. ඉතින් ඒක මේ තුන්වෙනි ලෝකේ රටවල වැඩිපුරම ඉන්නේ කිරි එක්ක නවසීලන්තෙන් එක්ක ඕස්ට්‍රේලියාවෙන් එක්ක ඇමරිකාවෙන් ওই රටවල ඉන්නේ වැඩිපුරම ඉන්නේ. මෙහෙම බංකොලොත් වෙන්න පුළුවන්ද? ඒක තමයි කියන්නේ. ඉතින් ඒක කියන්නේ ඒ රටවල මිනිස්සු දැනුවත් වෙනවා. ඒ රටවල මිනිස්සු දැනුවත් වෙනවා. දැන් අපේ වගේ රටවල් තියෙන තාක්කල් ඒකනේ. දැන් අපේ රටේ අර මෙලමයින් ප්‍රශ්නයක් අර පාම් තෙල් ප්‍රශ්නයක් නිසා මේ කිරි මේක හොඳ නැහැ කියලා කියපු ගාම මේ රටාවේ නවසීලන්තේ අගමැතිතුමා මේ නවසීලන්තේ අගමැතිතුමා ඇවිල්ලා තමයි අපේ හරක් ජාතියට මේ කිරි අවශ්‍යයි කියලා මේ අපේ රජවල් වලට හේතු දෙන්නේ. ඉතින් දැන් මෙතුමා කිව්වනේ දැන් මගේ දරුවන්ට අසනීප වෙලා මම කිරි නවත්තපු දවසේ ඉඳලම ශනිකව මම දරුවෝ සුව වුණා. හරි. ඉතින් මේක මේ අවුරුදු 20කට විතර කලින් කතාවක් මම මේ කියන්නේ. නමුත් ඒත් අපි දැනන් හිටියේ නැහැ මේ කිරි වලින් සියලු දෙනාට මෙච්චර ආසාදනයක් ඇති කරනවා කියලා. දෙයියනේ මම මේ අතරත් කියනවා. තමන්ගේ දරුවට සෙමාමාවුරු තියෙනවා නම් පීනස තියෙනවා නම් අරක මේක තියෙනවා නම් ગેස්ට්‍රික් තියෙනවා නම් කිරි නවත්තන්න ශනිකව. නවත්තලා දවස් දෙකක් ඉඳලා බලන්න දවස් දෙකක් ඉඳලා බලන්න මේක වෙනස් වෙන්නේ නැද්ද කියලා. ඒ අතලඟ බෙහෙත තියාගෙන දැන් බලන්න මෙන්න මම මේකත් පොඩ්ඩක් කියන්නම් මේ ඉන්නේ හිපොක්‍රටිස් තුමා ඒකල කිරිපිටි බීල් නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ එපියා එතුමාගේ කියපු කතාව මම මුලින් කියලා තියෙනවා දැන් මෙන්න මේක කාටරි පෙන්වන්න පුළුවන් නම් මෙන්න මේකට පෙන්වන්නකො
කාට හරි ඕනනම් ඔක ඉංග්‍රීසියෙන් තියෙන හැබැයි පොඩ්ඩක් පෙන්නන්න ඉස්සෙල්ලා. නැත්නම් බොරු කියනවා කියලා හිතන්න පුළුවන්. ඔව්. මෙතුමා කියනවා කාට හරි තියෙනවා නම් තමන් ලෙඩේ හොඳ කරගන්නට අවස්ථාවයක්. එහෙමනම් ඒ ලෙඩේ හැදෙන හේතුකාරය නවත්තන්නට ඕනේ. දැන් අපට ලෙඩක් හැදෙන්න ලෙඩක් සුව කරගැනීමේ අවස්ථාවක් තියෙනවා නම් ඒ ලෙඩේ හැදෙන්න තියෙන ප්‍රවණතාවයේ තියෙන හේතුකාරක ටික අයින් කරන්න බෑ නිහල් මහත්තයා. ඉතින් හේතුකාරක ටික අයින් කරන්න නැතුව ලෙඩ හොඳ කරගන්න බෑ. ඉතින් මෙතුමා කියන්නේ මේ මස් මාළු කිරි පිටර වලින් අයින් වෙන්න. ඒක තමයි අපේ ලෙඩ රෝග වලට ප්‍රධාන හේතුව. ඒකයි මෙතුමා ළමයි කියන්නේ මේ ඉන්නේ මේ හිපොක්‍රටිස් තුමා මේ බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා. ඉතින් ඒ වගේ විශාල දේවල් මේ අපි මේ මුලින් පෙන්නලා තියෙනවා. ඔව් තරංග මේ අපි මේකෙත් මේ ඊළඟ මේකේ සඳහන් වෙන්නේ නිරෝගී කාලයේදී ඔබ ආහාර ගත යුත්තේ ඖෂධ ලෙසයි. එසේ නොවුවොත් රෝගී වූට ඖෂධ ගැනීම සිදුවන්නේ ආහාර ලෙසයි කියලා. ඒක අනිවාර්යෙන් පිළිගන්න පුළුවන්. ඒක පිළිගන්න යුතු එකක්. අද මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ඒක. මිනිස්සු දැන් කන කෑම පවා සීමා වෙලානේ. ડોක්ටර් කියන දේ තමයි කන්න වෙලා තියෙන්නේ. දැන් අපි ගන්නේ බෙහෙත් වේල්නේ දැන්. ඔව් අනික අපේ පැරණි ඊළ දැන් බෙහෙත් වේල අපි ගන්න. අපේ දැන් පැරණි ආහාර රටාව තිබුණානේ. දේශීය වී වර්ග 3000කට වැඩි වී වර්ග තිබිලා තියෙනවා. ඔව්. කහවණු එතකොට පෙරුම් පච්ච පෙරුමාල් මේ බටපොළල් කුරුළු තුඩ ඊළඟ කළු හීනටි මාවි සයන්ජාත එතකොට මේ තියෙන දේවල් ඇයි අපි ඈ කරේ බටහිර සුද්ධෝ එයාලගේ බිස්නස් එක වැඩි කරගන්න හෝ යම් හේතු මත අපේ මිනිස්සුව පාලනය කරන්න හෝ එයාලගේ දේවල් අඳුන්නලා දුන්නා අපේ අය ඒවට වැඳගෙන ඒ පස්සේ ගිහිල්ලා තියෙනවා ඉතින් ඒක නිසා වෙලා තියෙන්නේ අපිට කවදාවත් මේ හොඳක් වෙලා නැහැනේ අපි නෝ බටහිර වෛද්‍ය විද්‍යාව හොඳයි කියලා හිතමු පොඩ්ඩක් සාමාන්‍ය අපි දැන් ඉස්සර සිංහල අපි හෙළයෝ ආශිර්වාද කරන්නේ අවුරුදු 120ට 220ක් ආයිබෝ වේවා. ඒ අපේ පැරණි දැනටත් සාම්ප්‍රදායනුකූලව අපි ආශිර්වාද කරනවා. එතකොට බටහිර වෙදකම හොඳ නම් ඒක විද්‍යාවේ දියුණුව මිනිසුන්ට බලපාලා තියෙන හොඳ විදියකට නම් අඩු මාසේ 120 මිනිස්සු 120වත් ඉන්න එපායි. මම නම් ආශිර්වාද කරන්නේ 165ක් ආයිබෝ ඒ වගේ. ඔව් දැන් 65ට නෙවෙයි තව කීප කරනවා අවුරුදු 35ට වගේ සීමා වෙන තත්යකට ඇවිල්ලා තියෙන්නේ. තමට අපේ ළමයින්ගේ වයස අවුරුදු 35 40 වෙන්න පුළුවන් උපරිම වයස් සීමා. දැන් ඒක කියනවා මේ දැන් කියනවා මේ પરම්පරාවේ දරුවෝ මැරෙනවා කියලා දෙමව්පියන්ට කලින්. ඒක තමයි වටිර වෛද්‍යවරු කියන්නේ. තමගේ දරුවෝ ඒකට තරංග මේ කියන්නේ පැරණන්ගත් මගේ නොපෙරණිය කුසේ පෙරට යාමයි කල යුත්තේ කියලා මෙහෙම කතා තියෙනවා. ඇත්තටම පැරණන්ගත් මගේ නොපෙරණිය කුසේ යන්න අවශ්‍ය නැද්ද? අපි නැත්තම් හනමිටි ගගා හනමිටි කිය අපිට බොහෝ වෙලාවට ගැරහුම් මෙහෙමයි. අපි සරම බැනීම ඇතිවු මිනිස්සු ටිකක් නේ. රැවුල් කොණ්ඩ වාගත්ත පිරිසක් සිංහලේ ඉඳලා තියෙන්නේ. ඉස්සර ඉඳන්. එතකොට මේ මිනිස්සුගේ කාය ශක්තිය පැරණි අපි බැලුවම පස්සේ පැරණි රිස්ටාර් ගන්නකම පිටින් ඇවිල්ලා කරපු දේවල්නේ ඕන කෙනෙකුට පිළිගන්න වෙන රටවල් වල නැහැ මෙහෙම ගල් කුල් නෙලපුව සියුම් කරපු ගැටයක් කොහොමද ඒ කට්ටියගේ තිබිච්ච තාක්ෂණය දැනුම ඒ කියන්නේ විනය මානසික හික්මීම එහෙම දෙයක් කරන්න තරම් තාක්ෂණයක් ලෝකේ කොහෙවත් නැහැ ලංකාව වගේ අදට සිගරට් වතුර ගෙනියු ක්‍රමය හොයාගන්න බෑ ඉතින් ඒ වගේ දෙයක් තිබිච්ච දෙයක් එකපාරටම යම් ආක්‍රමණ ඇවිල්ලා මේව යටපත් වෙලා බටහිර ටික ඉස්මතු වෙලා දැන් අපි බටහිරට වැඳගෙන ඉන්නවා වෙන මොකුත් කරන්නේ නැතුව දැන් අද රටට වෙලා තියෙන එකනේ හැබැයි දැන් බටහිර අපේ ටික හොරකම් කරනවා ඔව් ඒක හොරකම් කරලා ඒව අපිට ගෙනල්ලා දෙනවා දැන් හොයලා බලුවොත් තියෙනවා අපේ තිබිච්ච පැරණි පොත්පත් මේ ඔක්කොම ඇමරිකාවේ ඒරියා 51 ගවේෂණය කරනවා කියන්නේ ඒතකොට ඒව තමයි හොයන්නේ පැරණි ඉතිහාස හොයනවා දැන් අපේ ඉතිහාසය අපට උගන්වන්නේ වරද්දනනේ විජය කියන ඇත්තනම කරන අපි ඉතිහාසය ගැන වෙනම වැඩසටහනකට යන්න ඕනේ මම දැන් කාලේ අපිට හරස් වෙනවා දේශමාන නිහාල් විජයරත්න මහත්මයානේ දැන් ළඟ ඔබතුමාගේ ජන්මදිනයත් වෙනවා වැඩසටහන් විවිධ රට පුරා සංවිධානයන් විවිධ ධර්මදේශනා පැවැත්වෙනවා අපි අපේ සමාජයට දෙන පණිවිඩයත් ඔබතුමාගෙන් අවසාන වශයෙන් දැනගන්න මේකයි චාමික මහත්තයා මේ වචන ටික බැලුවාම ওই ටික තමයි පළතුරුටලත් වෙලා තියෙන්නේ හොඳේ මිනිහෙකුට අර කොළපාර දොරන් ගෙඩියක් කිව්වම මූණ ඇඹුල් වෙනවා. අර කහ දොඩම් ගෙඩිය තරම් වටින්නේ නැහැ. තේරෙනවද කියන එක? බිබිලේ දොඩම් කැලේ නේද? අර පිටරට ඒ දොඩම් ගෙඩිය කඩලා ඒකේ ජෙල් එකක් ගන්නවා. කාලයක් තියාගන්න. දැන් උදාහරණයක් ඇටියට ඒ ජෙල් එකක් ගාපු දොඩම් ගෙඩියක් මෙහෙම පෙති ගාලා තියන්න ලංකාවේ නාරං ගෙඩියක් හරි දොඩම් ඉදිච්ච දොඩම් ගෙඩියක් පැත්තකින් තියන්න. තිරිසන් සතෙක් වහන්නේ කොයිකට?
අපේ අය කියන්නේ බලන්නකෝ අරකට සත්තු අහන මේක තමයි නියම කහදොඩන් ගිරිය. බලන්න කිසිම සතෙක් නැහැනේ. නමුත් ඒක යට අභ්‍යන්තර මතය මොකද්ද පුතා? ඒ කියන්නේ අරක විස වසයි කියන එකනේ කියන්නේ. සතෙක්වත් වහන්නේ නැහැ. සතෙක්වත් වහන්නේ නැහැනේ. තේරෙනවද කියන්නේ? ඉතින් එහෙම ඒ සමාජයත් ආයේ දැන් මේ මනසක් තමයි අනිත් පැත්ත මේ හරවන සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම නේද? ඔව් ඒක අපි සතුට වෙනවා පාරමිතාවක් ඇටියෙ. නමුත් ඒ විය යුත්තේ දේ විය යුතුමයි. හරි? ඒකේ හින්දා තමයි ටාමික මහත්තයා මිනිස්සු ගෞරව කරන්නේ මේ වීදොරට නිහාල් ජයරත්න කියන නමට මේ වැඩසටහනට අවිංසා සංවිධානයේට. ඒක තමයි අවිංසා සංවිධානය වෙනුවෙන් මේ දරුවෝ මගේ උපන් දිනේට 100 ගණන් මේ බෝධි පූජා තියන්නේ සත්තු නිදහස් කරන්න මේ මම කියලා මගේ සෙක්‍රටරි කෙනෙක් කියවලා එහෙනම් තරංගවත් ඔය කියරසන කීයද? කීයද ඕනේ විදම් කීයද? ඒව නෑ මේකේ. මේ තරංග කියන මහත්තයාට මනසට එන්න ඕනේ නිහාල් විජය අපි කරලා තියෙන රාජකාරිය මොකද්ද කියන එක. නිහාල් විජයරත්න කියන්නේ මම නෙවෙයි. මම මේ නිකන් කෙටි නම මේ භවයේ. නේද? අනිවාර්යයෙන්. ඈ? ඔබතුමා කෙරෙනවා නම් නෙමෙයි හැබැයි ලොක නම. ඒක එහෙම කියන්න එපා. මේ සිත මේක යම් දෙයක් කරා. ඒ දෙයට මේ දරුවෝ ගෞරව කරනවා. තේරුණා කියන්නේ? වැඩසටහන් සේරම ගෞරව කරනවා. මම සතුටින් බලන් ඉන්නවා. මට ශක්තිමත්. මම තව මරණකම් කරනවා. පුරනවා පාරමිතා. එච්චරයි තියෙන්නේ. හොඳයි. මම හිතන්නේ ඒ වචන ටික තුළ බොහෝ නේද අපිට නොකියපු තව කාරණා තිබෙනවා කියන්නට. අපි මේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයේ ජාත්‍යන්තර උපදේශකතුමා ලංකාවට ඇවිල්ලා මම හිතන්නේ මේ කෙටි කාලය තුළ බොහොම කාර්යබහුල නේද කාලසටහනක තමයි ඔබතුමා හිටියේ. විවිධ අර අපේ සභාපතිතුමා වගේ විවිධ වැඩසටහන් වලට විවිධ ප්‍රදේශ වලට ගියා, විවිධ තැන් වලට ගිහිල්ලා විවිධ දේශන පැවැත්තුවා. දැන් ඔබතුමා මම හිතන්නේ මේ මාසේ තව දින කිහිපයකින් ලංකාවෙන් ආපහු ඇමරිකාව බලා පිටත් වෙනවා. කොහොමද සමාහිත පදනම් පිළිබඳව මම හිතන්නේ ඇමරිකාවේ සමාහිත පරිසර පදනම් පිළිබඳවත් කෙටියෙන් කතා කරමු. කොහොමද ඔබතුමාගේ පණිවිඩයේ අදහස සමාජයට දෙන මේ සියල්ල සමාලෝචනයකටත් එළඹෙලා ඔබතුමා දෙන අදහස කැමති දැනගන්නට. මම විනාඩියක් දෙන මෙතුමාගේ විරත් පොඩ්ඩක් අඩ් කරන්න. දැන් අර අපි අර පිට දේවල් නියමත අපිට ලොකුනේ. දැන් අපේ රට දෙල් වුණා. අපේ දෙල් වල් දෙල් වුණා. ඒක නෙවුනේ. එතකොට රට මිරිස් වුණා, මිරිස් ගම් මිරිස් වුණා. තේරෙනවද? අපි බලන්නේ ඇත්තට මෙතන තියෙන වහල් මානසිකත්වය නේද? වහල් මානසිකත්වය. ඉතින් මේක අපි මේක නැවත ඇති කරගන්නට ඕනේ. දැන් ඔය මස් මාළු කැමරාත් ඒකම නෙවුනේ. අපේ අවිහිංසාවාදී ඒ ශක්තිමත් පෞරුෂය අපේ හොඳ ස්වර්ණමය යුගයේ මිහිඳු හාමුදුරු ලංකාවට ඇවිල්ලා රජුරෝංග නිර්මාංශ කරලා පෘතුගීසින් එන කල්ම තිබිච්ච නිර්මාංශ යුගය තමයි අපේ ස්වර්ණමය යුගය. අපි කරපු දේවල් ඔබතුමා කිව්වා වගේ කරපු දේවල් ඔක්කොම කරේ ඒ කාලය තුලනේ වැව් විහාර දාගේ බරම නිතර මේවා කියනවා. හැදුවේ. නමුත් එදා ඉඳලා අපිට මස් කන්න පුරුදු කර දවස් ඉඳලා අරක්කු බොන්න පුරුදු කරපු දින ඉඳලා පෘතුගීසින් ඒ විජාතිකයන් ඇවිල්ලා ගල් කාලා ලේබිව දවසින් ගල් කාලා ලේබිව දවස් ඉඳලා අද අපි නැත්තරම නැති වෙලා අපට කිසිම දෙයක් කරගන්න බෑනේ. හාල් ටිකක්වත් නැති රටක් කළානේ දැන් මේක. වගේ වගන් නැති වෙලා. ඔව් ඉතින් අපි දැන් මේ උත්සාහ කරන්නේ මෙතුමා අපි සම්බන්ධ වෙලා අපේ ආයතනත් හරහා මේ කරන්නේ ඒ නැවත තියෙන ඇත්ත කතාව පුළුවන් තරම් මිනිස්සුන්ට කියන්න. මොකද මේක අත්දකපු සත්‍ය දෙයක්. සතුන් මරාගෙන කන්නේ වලකින්න. සත්ව අහිංසා පැත්තකට තියන්නකො. තමන්ගේ යහපත සඳහා, තමන්ගේ නිරෝගීතාවය සඳහා සත්ව මස් මාංශ වලින් වලකින්න කියන එක ඉතාමත්ම දැඩිව කියනවා. මම දැන් මේ ඔබතුමා මොනවද කරන්නේ කියලා දැන් මේ සුමාන දෙකට මම හිතන්නේ හැමදාම අපි එක වැඩසටහන් ඉදිරිපත් කරා. මම මේ සෞඛ්‍ය මැතිතුමා හමුණා ගිය පෙරේද එතුමාට මේ මගේ ප්‍රසන්ටේෂන් එක දුන්නා. මේ කිව්වා මේ කිරිපිටි වෙනින් වෙන හානිය, සත්ව හිංසාවෙන් සහ මස් මාළු කෑමෙන් වෙන හානිය සෞඛ්‍ය මැතිතුමා අපේ රාමුකල මහත්මයා සිසර ජයකොඩි මහත්මයාට කතා කරා. දේශීය සෞඛ්‍ය මැතිතුමාට අපි කතා කරලා හම්බ වෙලා මේක දැනුවත් කරා. ඒතකොට ඒ ලේකම්තුමන්ලට ඒ දෙපාර්තමේන්තුව වල මහානායක හාමුදුරුවන්ට දැන් අපි මේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාට මේක දැනගන්නත් එපා. දැන් දවස් කීපයකට පෙර ශ්‍රී ලංකා අන්තර්ජාතික තේරවාද මධ්‍යස්ථානයට ගිහිලා ඒ ස්වාමීන් වහන්සේලා දැනුවත් කරා. ඊට පස්සේ ඊයේ මම හම්බුණා අපේ මොකක්ද අපේ මේ මහානායක හාමුදුරුවෝ දඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්වාමීන් වහන්සේ, අමරපුරනිකාය මහානායක හාමුදුරුවෝ, ගන්තුනේ අස්සජී හාමුදුරුවෝ හම්බෙලා මේ දැනුවත් කිරීම කරා. මේක මගේ අපි මේ එකක් ගානේ පෙන්වුවා විස්තර. මොකද එතුමන්ලා උන්වහන්සේලා දැනුවත් වුණේ නැත්නම් ඒක පල්ලෙහාට යන්නේ නැහැ. විශාල දැනුවත් වීමේ අඩුවක් තියෙනවා. මේ වර්තමාන විද්‍යාත්මක සහ නිරෝගීතාවය පිළිබඳ විශාල ගැටලු අපේ ඉහළ පැලැන්තියේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඇමරිකාවේ සිද්ධ වෙන විශාල දැනුවත් කිරීම, දැනුවත් වීම අපි පුළුවන් තරම් මේ සමාජයට ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. අපි YouTube channel සරහා දැන් මම හිතන්නේ මේ වෙනකොට
මේ සුමාන දෙකට මම හිතන්නේ 10ක් විතර වාර්තා අපි රෙකෝඩ් කරලා දේවල් ඉස්සරහට එනවා. වෛද්‍යතුමන්ලා හම්බුනා මේ අපි GMO එක අපේ වෛද්‍ය පාදිනතුමා ඇතුළු රාජ්‍ය වෛද්‍ය විභාගයේ සංගමයේ ඒගොල්ලෝ අපේ වීඩියෝස් පරිගත කරගත්තා. ඒ ආදි වශයෙන් විශාල මෙහෙයක් අපි මෙතුමන්ලා එක්ක අහුවෙලා මෙතුමාගේ ආශිර්වාද ඇතුව අතර මුලින්ම කියන්න ඕනේ මෙතුමාට මම ඉතාමත්ම ගෞරවන්ත වෙනවා. මෙතුමා අපි සම්බන්ධයෙන් ඉස්සලා බොහොම අවුරුදු කාලයක් තිස්සේ මේ දෙක යන්න උත්සාහ කරන්නේ. ඉතින් එහෙම පුද්ගලයෙක් හිටපු නිසා තමයි දැන් මෙතුමන්ලා වගේ සහ මේ තවත් තරුණ පරම්පරාවට විශේෂ මෙහෙයක් කරලා දෙනවා. ඉතින් මේ අපි එක්ක අහුවෙලා මේ කරන්නේ ඒ කරන්න ඕන සමාජ සත්කාරය. ඔව් මම හිතන්නේ දැන් පහුගිය බිහිදොරට සහභාගී වුණා මේ බිහිදොරට ඔබතුමා සහභාගී වුණා ලබන සතියේ හරියට මේ වෙලාවට යන ලබන සතියේ තියෙන රූපාණී විකාශනයේ දහම්සේසටත් ඔබතුමා සහභාගී වෙනවා. මම හිතන්නේ 26 වෙනිදා රෑ 9 මාට බදාදා රෑ 9 මාට යන දහම්සේසතේත් ඔබතුමා තමයි ප්‍රධාන සම්පත්දායකයෙක් හැටියට සහභාගී වෙන්නේ. ඒ වගේම 31 වෙනිදා දහවල් 11ට යන දහම්සේසතේත් ඔබතුමා සහභාගී වෙලා ඉන්නවා. මම හිතන්නේ ඇමරිකාවට ගියත් ලංකාවේ වැඩසටහන් පටිගත කරලා තමයි ඔබතුමා ඇමරිකාවට බලා පිටත් වෙන්නේ. ඔබතුමාට තව මොන හරි පණිවිඩයක්? ඔය ඉතින් තව මේ 23 වෙනිදා ජාතික රූපවාහිනිය විශේෂ වැඩසටහනක් තව පරිගත වෙනවා. අර සීනේ ඔව් ඉතින් අපි ඒක දැම්ම කියන්න ඕනේ අපි බලමු ඒක ආහම මේ ඉතින් කියන්න තියෙන ඇත්තම අපේ ජනතාවට ඉතාමත්ම කරුණාවෙන් මෛත්‍රී මේ කියන්නේ. දැන් ඔබතුමා කිව්වා වගේ අපේ තියෙන පුද්ගලික වැඩ කරගන්න කාලයක් නැහැ. අවංකවම කියනවනම් 90%ක කාලය ගත කරන්නේ අපේ සහෝදර ජනතාවට මේ දැනුවත් කිරීම කරන්න. අපිට කිසිම ලාභයක් නැහැ. තෙල් බේත් කරන්නේ නැහැ. කිසිම බාණ්ඩයක් විකුණන්නේ නැහැ මේ වාරා. මොකද අපිනුත් යම් කිසි කාර්යයක් වෙන්න ඕන නිසා ඒක ඊටාම ලේසියෙන් නිරෝගී කරන්න පුළුවන් එකම දේ මේක නිසා අපි මේක ඊටාමත්ම මහන්සියෙන් වැඩ කරනවා. ඉතින් මට කියන්න තියෙන්නේ තමන්ගේ මේක ඊටාමත්ම බාහන කාල පරිච්ඡේදයක්. අපිට කන්න බොන්න ආහාර හරියට නැහැ. අපිට අපේ ලෙඩ රෝග ඊටාමත්ම වැඩි. මිනිස්සු බලබලා ඉද්දදී මේ යනවා. තමන්ගේ ආහාරය සකස් කරගන්න මෙන්න වැඳලා කිව්වා කරුණා කරලා නිර්මාංශ වෙන සම්පූර්ණයෙන්ම කිරි බිත්තර මස් මාළු කියන කිසිම සත්ව ප්‍රෝටීනයක් ඇඟට දාගන්න නැතුව හිටියොත් විතරක් ගැලවෙන්න පුළුවන් කාලයක් ඉස්සරහට එන්නේ. ඒක ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියන කාරුණික ඉල්ලීම තමයි අවසාන වශයෙන් මතක් කරන්න තියෙන්නේ. හොඳයි. හෙළ වෛද්‍ය විද්‍යා ගවේෂක අපේ අංගම්පොර ශිෂ්‍ය මේ තරංග මම කැමති වලිමුණිගේ ඔබේ අදහසත් ඔබ දෙන සමාජයට දෙන පණිවිඩයත් හම්බන්තොට ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානයේ කණ්ඩායම් නායකයා හැටියට ඔබේ ඉදිරි වැඩසටහන් ගැනත් කෙටියෙන් හොදන ගන්නට. ඔව් දැනට කොරෝනා තත්ත්වය නිසා ගොඩක් වැඩසටහන් නැවතිලා තියෙන්නේ. නමුත් මේ අපේ නිහල් විජේරත් මහත්තයා කිව්වා තරංග ඊළඟට වැඩසටහන් ඔයාලට අවස්ථාව ලබා දෙන්නම් කියලා. ඉතින් මම ඉල්ලනවා කට්ටියකින් දැනට සම්බන්ධ වෙන්න අපි දැනුවත් කරන්නම් අපේ අහිංසාවාදී සංගමයේ Facebook page එකේ සටහන් කරනවා මේ වැඩසටහන් තියෙන ස්ථාන. ඉතින් අපි කියන්නේ අපිත් එක්ක එකතු වෙලා තමන්ගේ ජීවිතේ සාර්ථක එකතු වෙන්න කොහොමද දුරකථන අංකයත්? ඔව් මගේ නම්බර එක තියෙනවා 071 81 79 400 071 81 79 400 071 81 79 400 79 400. ඊළඟට අපේ Facebook page එක තියෙනවා ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානය. ඒක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට තමන්ගේ ආසනවල ඉන්න ඒ අය හරහා අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් අවසානයේ දෙන පණිවිඩය තමයි පුළුවන් තරම් ඇත්තටම මේ තියෙන தත්ත්වෙත් තේරුම් අරගෙන නිර්මාංශ වෙන්න කියන එක. අපේ මහින්කන්ද මහත්තයා කිව්වා වගේ නිර්මාංශ වෙන්න අනුන්ගේ කුණු අපේ ඇඟට දාගන්න ඕනේ නැහැ. මල කුණු ගොඩක් කරගන්න ඕනේ නැහැ තමන්ගේ ශරීරය. නිර්මාංශ වෙන මොකද සමහර වෙලාවට මට හමු වෙලා තියෙනවා. මම වේදමතුරුක සේවය කරා ටික කාලයක්. එතකොට එතෙන්දී හමු වෙලා තියෙනවා බොහෝ අයට සෙම තියෙනවා. 90ක් මිනිසුන්ට 90ක් මිනිසුන්ට සෙම තියෙනවා. වාපිත් සෙම ලානේ වැඩි වෙලා තියෙන ලෙඩවල රෝග ටික. ඉතින් ඔය නිර්මාංශ වීම හරහා ඔක ගොඩාක් දුරට අඩු කරගන්න පුළුවන්. ඒ කරා 90ක් ලෙඩවල් අඩු කරගන්න පුළුවන් මිනිස්සුන්ගේ ඉල්ලා සිටින්නේ. නිර්මාංශ වෙන්න කොරෝනා වලට බය වෙන ලෙඩක් නෙමෙයි. කොරෝනා කියන්නේ හෙම්බිරිසාවක් තරම්වත් බය වෙන්න පුළුවන් ලෙඩක් නෙමෙයි. මොකද අතේ දුර හිටියොත් ඒ කොරෝනාව හැදෙන්නේ නැහැ නේ. මීටරි පරතරයක් තියෙනවනේ. නේද? හොඳයි මම හිතන්නේ ඔබ අංගම්පොර ශිෂ්‍යෙක් ඒ හින්දා මේ හෙළ අපේ තියෙන වෛද්‍ය ශ්ලෝක කියන්න පුළුවන්කම තියෙනවා. අපේ මහින්කන්ද මෙතුමා තව අපේ මේ TNL මාධ්‍ය ජාලයට ආවම TNL මාධ්‍ය ජාලයේ තුන කවි කීපයක් එතුමා මෙහා කරලා එතුමාට ගායනා කරන්න අවස්ථාව අපි එතුමාට ඉඩහසර වෙන් කරනවා. ඔබටත් එවැනි ගායනාවකට අවශ්‍ය නම් කවියට කවියක් කියන ඉඩහසර තිබෙනවා. මහින්කන්ද මෙතුමාට ඔබතුමාට අවස්ථාව තිබෙනවා.
අතන මේක මේ චමික මහත්මයා මේ නිකන් ෆොටෝ එකක් ගත්තා මේ මෙතන තිබිච්ච ගහලා තිබිච්ච මේ හරි ලස්සන කවි තුනක්. එකක් මුලින් කිව්වා ඉතුරු දෙකත් කියන්නම් ඔබතුමාගේ ආරාධනය පරිදි මුදලට මිනිසත් කම විකුණනවලු රුපියල් 7 ළඟ දනින් වැටෙනවලු මං වැරදුණු පසු දහම් ආසනවලු තුන් සිත රවටා නිවන් සොයනවලු පැලයිනි වැට ළඟ බවුන් වඩන සිත තරඟෙට බුදු ගෙයි බුදුන් වඳින අත තව කෙනෙකුගේ දුක දකින්න බැරි නෙත කවදා කොයි ලෙස නිවන් දකින්නද. හොඳයි මම හිතන්නේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ සමාහිත පරිසර පදනමේ ගරු සභාපති නිර්මාතෘවර ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ජාත්‍යන්තර උපදේශක ආනන්ද මායංකන්ද මැතිතුමාට අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක හෙළ වෛද්‍ය විද්‍යා ගවේෂක අංගම්පර ශිෂ්‍ය තරංග වලිමුණිගේ ඔබටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයේ ගරු සභාපති පූජා උත්තම පූජා මහමෛත්‍රී ධර්මයාත්‍රා පදනමේ නිර්මාතෘවර දේශමාන්‍ය නිහාල් විජේරත්න මෙතුමාටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. අපි මම හිතන්නේ ආනන්ද මායංකන්ද මෙතුමා මේ සතියේ ලංකාවෙන් ඇමරිකාව බලා පිටත් වුණත් ඔබතුමා සහභාගී වෙන විශේෂ දහම්සේසත වැඩසටහනක් ලබන බදාදා රාත්‍රී 9:30ට විකාශනය වෙන බව සිහිපත් කරමින් තවත් දෙසතියකින් ඔබ හමු වන බලාපොරොත්තු වෙන බිහිදොර වැඩසටහනින් එතෙක් අපි සමුගන්නේ වෙනදා වගේම පළමුවත් දෙවනුවත් තෙවනුවත් ඔබට තිරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.